ලංකාවේ ටෙලිවිෂන් අවකාශයේ ඔබයි මමයි හමුවන සොඳුරතම රාත්‍රිය සිකුරාදා රෑ චැට් ඇන්ඩ් මියුසික් සමගින් එකතු වෙන ඔබ සියලු දෙනාම බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා සුපුරුදු පරිදි. වෙලාව හරියටම රෑ 10යි 28යි තප්පර 37යි 8යි 9යි තප්පර මෙහෙම කරනකොට ගෙවිලා යනවා. අපිට තප්පරය අල්ලලා තියාගන්න බෑ. හැබැයි ඉතින් මේ අපි නොසලකා හරින තප්පරය අපේ ජීවිතයට කොයිතරම් වටිනවද කියලා කාටවත් හිතෙන්නේ නැතුව ඇති. අපි ඔහේ තප්පර ගණන් ගෙවලා දානවා නාස්ති කළා දානවා වෙන්න පුළුවන්. හැබැයි නිකන් අපි හිතමු හුසේන් බෝල්ට්ගෙන් ඇහුවොත් එහෙම මේ තප්පරේ කොයිතරම් වටිනවද කියලා. ඔහේ තප්පරයක් වෙනුවෙන් කොයිතරම්නම් කාලයක් වෙහෙසනවා ඇද්ද? එහෙම නැත්නම් හිතන්න ඔබට කෝච්චිය මිස් වුණා නම් එක තප්පරකින් ඒ තප්පරේ කොයිතරම් දේවල් ඔබට අහිමි වෙන්නේ නැද්ද? ඒ නිසා මේ අපි සමහරලාට නොසලකා හරින දේවල් අපේ ජීවිතවලට මොන විදිහේ බලපෑම් ඇති කරන්න තිබ්බාද කියලා පසුව හිතන්නට තියන්න එපා. ඒ නිසා පුළුවන් තරම් හැම තප්පරේම ජීවත් වෙන්න බලන්න. මොකද මේ ජීවිතය කියන්නේ බොහොම කෙටි කාලීන දෙයක් කියන එක අපි දැන් හැමෝම හොඳටම දන්නවා. මෙන්න මේ හැමදේමත් එක්ක අදත් අපි ආරම්භ කරමු සිකුරාදා රෑ chat and music. කතා කරන්න ගොඩක් දේවල් තියෙන නිසා මම ඉක්මනට පටන් ගත්තා. මොකද මම කිව්වනේ තප්පරයක්වත් මම අපතේ යවන්නේ නැහැ කියලා. අද බොහොම ලස්සන රාත්‍රියක්. අද අපේ ආරාධිත ශිල්පීන් දිහා බැලුවහම අපිට කියන්න පුළුවන් විවිධ ඉසව් බොහොම සාර්ථකව ජයග්‍රහණය කරලා ලංකාවේ නමක් දිනාගත්තු සමහරු නම් ජාත්‍යන්තරයේ පවත් නමක් දිනාගත්තු අද බොහෝ දෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා. අපි හඳුනාගනිමු මේ රාත්‍රියේ අපිත් එක්ක එකතු වෙන ඒ ආදරණීය කලාකරුවන් කවුරුද කියලා. ඒ වගේම තමයි විජය නිෂ්පාදන අපිත් එක්ක ඉන්නවා, මයික් හෝලා අපිත් එක්ක ඉන්නවා, සුපුරුදු හිතවතුන් සියලු දෙනාමත් එක්ක තමයි අදත් අපි ආරම්භ කරන්නේ chat and music. අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙයි. අද ජය වර්ණය කහ පාට. ඒ නිසා කහ පාට ඇඳපු අයට ජය වෙන්න, අනිත් අයටත් ජය වෙයි. මොකද ළඟ ඉන්න එක නා කහ පාට නැඳන් ඉන්නේ. කොහොමද සූර්යා ලෝක? ඇත්තටම ගොඩක් හොඳින් පරිස්සමට ඉන්නවා. කොහොමද හිතුවක්කාර? හිතුවක්කාරට ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කියන්නේ අර්ජුනගේ කැරක්ටරට වෙනම ප්‍රචාරගෙන ප්‍රේක්ෂකයින් දැකපු නැති කැරක්ට එකක් ඒක. ඉතිං හරි ආසාාවෙන් කරගෙනවා. ඉතින් ජීනන්දසනය අධ්‍යක්ෂණය ඉතිං හරි ආසාාව මේ දිනවල හොඳ ප්‍රචාරත් ලැබෙන ආසාාවෙන් කරන ටෙල්නාට්‍ය. රෝචනා කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ? හොඳින් ඉන්නවා. ඉතින් මේ දවස්වල ඉතින් වෙනද වගේම කලා කටයුතු ඒ වගේම මගේ පෞද්ගලික ජීවිතෙත් ඒ වගේ ගලාගෙන යනවා. කලා කටයුතු අභිභවා පෞද්ගලික ජීවිතේ උඩට ඇවිල්ලා ආද කියලා හිතනවා වෙලා. ඔව්. ඒක නිකන් උඩට තියලා තියෙනවා. උඩින් තියලා තියෙනවා ඒක පොඩ්ඩක්. තරහ උපක්‍රමයක්. උපක්‍රමයක් නෙවෙයි නෑ එහෙමත් නෙවෙයි. ඉතින් දැන් මේ යන විදිහට මේ කොවිඩ් තත්වෙත් එක්ක අපි දන්නේ අපි කොයි වෙලේ නැති වෙයිද කියලා. ඒ ප්‍රශ්නත් එක්ක මම හිතුවා පොඩ්ඩක් ඒ පැත්ත පොඩ්ඩක් උස්සලා තියෙන එක හොඳයි කියලා. හොඳයි. ඔයා කියන දෙයක් තමයි ඉතින්. අදිත් අය කොහමද? ව්‍යාපාර කටයුතු කොහොමද? දැන් හපුතලෙන් බැලුවාම තාම පේනවද හම්බන්තොට වරාය? පේනවා දැනට ඉතින් වැඩ ටික කරන් යනවා. අප්‍රේල් මාසෙ විතර වැඩ ටික ඉවර වෙනවා. ඉතින් සීතලට හොඳයි. ඉතින් මෙහෙට වැඩි ගොඩක් හොඳයි. සීතලද රස්නෙන් දැන් මේ දාන්නේ? නෑ සීතලයි. ඒ රස්නයක් එන්නේ නෑ. ඒ රස්නේ එන්නේ නැහැ නේ. එන්නෙම නෑ. ඒකනේ මේ පැත්ත තෝරගත්තේ. මෙහෙ රත් වෙලා හැත් වෙලා තමයි මෙහෙ තෝරගත්තේ. ඊයත් තාස හිතනවා මේ පැත්තට ඇවිල්ලා එන්නේ. අනිවාර්යෙන් අප්‍රේල් මාසෙන් පස්සේ එන්න පුළුවන්. අප්‍රේල් මාසෙ ආරම්භ කරනවා. අනිවාර්යෙන් ලොන්ච් එක ගන්න. ජය වේවා. දෙනුවන්. මගේ ඇස් දෙක වගේ. මටත් එහෙමයි. මනු. මගේ වෙන්නේ එමගේ. මම දන්න දේවල් ඔයාගෙන. ඒක තමයි මට එද්දි දැන් තමයි මම හිතුවේ කවුද මට මනෝ කියන් ගියේ කියලා. මම එනකොට මම දැක්කා. මම ආස කරන නළුවෙක් කෙනා මම ඉතින් මනු කියාගෙන ගියා. මට ඕනේ ආව කන්ෆියුස් කරා. ඒක තමයි මම අපි අද ඉංග්‍රීසියෙන් කරගෙන යමුද මේ වැඩසටහන? No problem. No problem. How old are you? Now live in රත්මලාන. රත්මලාන. Okay. අවුරුදු 30ක් පේනවනේ. ඒකනේ කිව්වේ. මං කිව්වා අපිට මේක කරගෙන යන්න පුළුවන්. ඔව් කරන් යන්න පුළුවන් ඉස්සරහට. ඕෂධි මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල එක නිර්මාණයකට රූගත කිරීම නියැලෙනවා. ඊට අමතරව කාලයකට පස්සේ. ඔව්
කාලෙකට පස්සේ අවුරුදු 2ක විතර විරාමයකින් පස්සේ ටෙලිනාට්‍ය වෙනත් නාලිකාවක ටෙලිනාට්‍යක රූගත කිරීමට සහභාගී වෙනවා. ඊට අමතරව ධනංජය අර හැම අවුරුද්දෙම 2020 මම පෙබරවාරි 14 අලුත් වැඩක් පටන් ගත්තා. ඒක තුන්වෙනි වරටත් ටිකක් දැන් ඒක එක්ස්පෑන්ඩ් වෙලා. ඉතින් ඒකේ වැඩ කටයුතුත් එක මේ දවස්වල චුට්ටක් කාර්යබහුලයි. ඉස්සරහට කතා කරමු මේ ගැන. කතා කරමු. අපි දන්න පෙබරවාරි 14 වෙනිදා අනිවාර්යයෙන්ම මොකද්ද කියලානේ. අපි හැමෝම දන්නවානේ. ඒක නෙවෙයි හැබැයි ටිකක් ඊට වඩා වෙනස් වෙලා. ඒක කතාව ඖෂධියේ. බලමු මොකද්ද කියලා. රාධිකා කොහොමද ජීවිතේ? හොඳින් ඉන්නවා මේ දවස්වල. මොකද මේ දවස්වල ඉන්ටර්නැෂනල් වෙලා හිටපු රාධිකා දැන් ඔන්න ඉන්ටර්නැෂනල් නාට්‍යයෙන් අපිට බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා නේ. ඔව් ක්‍රිස්ටිනා කැරක්ටර් එකේ. කාලෙකට පස්සේ වත්. කාලෙකට පස්සේ කියන්නේ උදරංජ රටින්දලා ආවට පස්සේ තමයි ඇත්තට මේකට ජොයින් වෙන හම්බුනේ දුලීකක් කීටි තමයි මට කතා කරේ. ඉතින් ඒකේ වැඩ ටිකක් දුලීකා මාරපණක්කේ. දුලීකක්ක කියන්න එපා. ඒක සමහරවිට නිකන් ඇහෙන විදිය වෙනස් වෙනවා. නේ. දිගට කියද්දි කියන මම දුලීකක්ක කියලා නෑ නෑ ඕනේ නෑ මම දන්නවා ඔයා මොකද්ද කරන්න හදන්නේ කියලා. ඉතින් අද ප්‍රතිචාර හම්බ වෙනා මේ හැමෝටම ඉන්ටර්නැෂනල් ඒ වගේම හිතුවක්කාරයා ටෙලිනාට්‍ය ගොඩක් තියෙනවා මේ දවස්වල ස්වාධීනයෙන් විකාශය වෙන. ඒ නිසා කතා කරන බොහෝ දේවල් තියෙයි. හැබැයි ඉතින් මේ හැම දෙයක්ම දකිනකොට මට හිතෙනවා මේ හැමදේම මගේනේ කියලා. අපි ආරම්භ කරමු සිකුරාදා රාත්‍රියේ මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සමගින් මගේනේ.
බොහොම ස්තුතියි සුපුරුදු වාද්‍ය වෘන්දය හඳුනා ගන්නවා නම් විශාරද මනෝජ් පීරිස් ඉන්නවා තබ්ලා වාදනයෙන්, දිනේෂ් බෝගඩ ඉන්නවා වයලීනයෙන්, තිනින තුෂාර කීබෝඩයෙන්, කපිල කෝසල ගිටාරයෙන්, ප්‍රසාද් මැක්ස්වෙල් බේස් ගිටාරයෙන්, නරින්දු චතුරංග ඔක්ටපෑඩයෙන්, කුෂාන් සිරිවර්ධන ඩොලැක් වාදනයෙන්. හොඳයි. සූර්යා මගර මේ ගිය පාරත් ඇහුවා මේක මම මේක අහන්නේ වෙන හේතුවක් නිසා අර මේ පවුලේ 6 දෙනාගේ නම් ටික කියාගෙන යන්න එක දිගට ටක් ගාලා. සකුන්තල කුසලා දයාරුවන්, සඳලෝක දයාරුවන්, ශ්‍රීමති නයනා දයාරුවන්, සූරිය දේවි සන්තසීලී දයාරුවන්, ශ්‍රීපල් ලක්ෂ්මී දයාරුවන්, සූර්යලෝක දයාරුවන්. මේ ග්‍රහලෝකාගාරයේ ග්‍රහලෝක කීපයක් මෙතන තියෙනවා. මම දැන් අහන්නේ ඒක නෙවෙයි. ඔයා ඇරෙන්න. ඔයාගේ පවුලේ අනිත් අයට හම්බෙච්ච ළමයිගේ නම් ටික කියාගෙන යන්නද? ළමයිගෙන ඔක්කොනම් මතක නෑ. අනිත් 5 දෙනාව මැරි කරලා ඉන්නේ. 5 දෙනාටම ළමයි 9 දෙනෙක් ඉන්නවා. 9 දෙනෙක් ඉන්න. දැන් අර ප්‍රශ්නේ දැන් විසඳ ගන්න පුළුවන්. අර ග්‍රහලෝක වලින් ඉතුරු වෙච්ච ටික ඕනනම් මේ කට්ටියට බෙදලා දෙන්නත් පුළුවන්. එහෙම තම තියෙනවද ඒ අතරේ? නෑ නෑ ඒ නම් නෑ. 100 නෙවෙයි නම් දාන්නේ. ඔව් තාත්තා තමයි නම් ඔක්කොම දැම්මේ. නෑ ඒ ළමයාගේ 100 නෙවෙයි දැන් ඒත් ඉතින් මේ ඒ වගේ නිකන් රයිම් වෙන නම් නෙවෙයි තියෙන්නේ ළමයිගේ. නෑ සමහරක වෙනස්. වෙනස් වෙලා තියෙනවා. ඉතින් එක එක්කෙනා කැමැත්ත එක්කනේ. වෙනස. ඒ පවුල දැන් දරුවන් 9 දෙනෙක් ඉන්නවා. 9 දෙනෙක්. පුංචි පවුලක්. පුංචි පවුලක්. දසවැන්නා. දසවැන්නා සූර්යා ලෝකයෙන් බිහි වෙයිද? බිහිද? බලමු. ඇත්තටම මේ ලෝචනා මම අර කලිනුත් ඇහුවේ මේ කාලේ ලෝචනා ගැන කතා කරන දේවල් අතරේ පෞද්ගලික ජීවිතේ නේද වැඩිපුර තියෙන්නේ. ඔව් ඇත්තටම හරි. මොකද මේ කලා කටයුතු කරනවා අඩුයි. සමහරක් තැන්වල කලා කටයුතු වලට ආරාධනා ලැබෙනකොට ඉතින් චරිතවල නොගැලපීම් තියෙනවා සහ ගණන් මිනුම් මේ දවස්වල ඉතින් ඒව ප්‍රශ්න තියෙනවා. ගණන් කවුරුත් ගණන් නේද මේ දවස්වල හැමදේම ගණන්නේ. එතකොට අපිත් ගණන් තමයි ඉතින්. එහෙම ප්‍රශ්නයක් එනවා හැමදේම වැඩි වෙනකොට අපිත් වැඩි වෙන්න ඕනේ නේ. එහෙම එකකුත් තියෙනවනේ. දැන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ දවස්වල ඔයාගෙන් දරුවා ළඟට යන්නේ නැද්ද? දරුවා මගේ ළඟට එනවා. අන්න අලුත් ආරංචියක්. මොකද අවුරුදු දෙකක් දැන් දෙකකට වැඩි නේද? දෙකකට වැඩි දැන්. මොකද මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක මට යන්නත් බැරුණා. මගේ වැක්සින් ප්‍රශ්නිකුත් ආවා. ඉතින් ඒකත් එක්ක දැන් සුබ ආරංචිය තමයි මේ සැරේ නම් දරුවා ළඟ වෙනවා. මට මේ දවස්වල වෙන වැඩක් නෑ. ළමයාට කෑම රූම් එක හදන ඒවා ඒව තමයි මට තියෙන හීන දැන්. මොකද අවුරුදු දෙකක් මිස් වුණ දේවල් මට මේ කාලෙන් දෙන්න ඕනේ ළමයාට. ඒක තමයි මගේ මේ දවස්වල එකම අරමුණ. බබා තනියෙන් දෙන්නේ නෑ. නෑ තාත්තා එක්ක එන්නේ. කියන්න බෑනේ බබාට හිතලා බබා දැන් ෆ්ලයිට් එකක් කරන් නෑ බබා තරහ ගියාම තාත්තට කියනවලු මට බයිනවනේ මං යනවා අම්මි ගෙදර. ඔය හොඳයි සුබ ආරංචියක් එක අලුත් ආරංචියක්. So දෙනුවන්, what about your daughter actually? You love your daughter so much and how about her? No problem. No problem. Okay. How about you? Mine, yeah. Same. Last same. Okay. දුවලානේ. අපි දෙනව දුවලගේ තාත්තලා. දුවලගේ තාත්තලා. දුව තියලා යන්නේ මොකද? ඈ? දුව තියලා යන්නේ මොකද? දුව තියලා මොකද? තියෙන කතාවක් තියෙන. මොකද කතාව? ඔයා හරි කතා දන්නව නේද? මම ලොකු කතාවක් දන්නේ නැහැ. මුරු ගෙන්න බා කතන්දර ආතා. නෑ. මම කිව්වේ මේ මොකද කතාව තියෙන ඇන්ටි ඉඳලා යන්නේ මොකද දුව තියලා යන්න කියලා. ඒක වෙන කතාවක් මම හිතන්නේ. ඒක මේකට අදාළ නෑ මගේ. ඒක මම නැවැත්තුවේ ඒක කතාව ටික. ඒක ටික ලයිව් එකේ යන්න බෑ වගේ. මං ඇහුවේ ඔයාගේ දරුවගේ. ඔව්. දුව හොඳින් ඉන්නවා. හැබැයි මේ ඔයා තමයි මහාර මේ වාසනාවන්තම නළුවා. මං කියන්නේ කපටේ කියලා. ඇයි ඒ? නේද ඉස්කෝලේ යන කාලේ යාළුවෝ ඉන්නවනේ. ඒ යාළුවොත් එක්ක ප්ලග් වෙලා කොහොම හරි ඉඳලා පසු කාලීනව ඒ යාළුවෝ තිර රචකයෝ බවට පත් වෙනවා. ඒගොල්ලෝ නාට්‍යයක් ලියනවා. අය ජීවිතේ ඉවර වෙන්නේ නැති නාට්‍යයක්. ඒ නාට්‍යයේ මුළු ජීවිත කාලෙම රඟපානවා. රඟපාන්න තියෙනෙත් මහ ලොකු දේවල් නෙමෙයි ඉස්කෝලේ කාලේ කරපු දේවල් ඒ යාළුවෝ දෙන්න කතා බහ කරපු දේවල් තමයි කරගෙන යන්න තියෙන්නේ. පොඩි වාසනාවක් ඇතුළේ කොහොමද ඔය ගේම ගැහුවේ? මං කියන්නේ ගේම ගහන්න කලින් කියන්න ඕනේ මේ නාලිකාවෙන් තමයි නාට්‍ය ගොඩක් රඟපෑවා. නමුත් ඒවා ජනතාවත් එහෙම යාගන්න වැවුණා ඒ තරම් හොඳට. ඇයි ඒ? නෑ ගියා මං කියන්නේ මගේ චරිත ගියේ නෑ. ඔයාගේ යාළුවා නෙමෙයි දෙලිව්වේ. යාළුවා නෙමෙයි. දැන් ඒතකොට මහේසස්සර මද්දුමාලචි මහත්මයා මතක් කරන්න ඕනේ.
මා මුලින්ම රංගනයට හඳුන්වා දුන්නෙත් මේ නාලිකාවේ දියණි සහ නෙළුනිකා කියලා නාට්‍යයෙන්. මොකද නම? දියණි සහ නෙළුනිකා වා කිව්වේ නම පොඩ්ඩක් මතක තියාගන්න බෑ කිව්වේ. දියණි සහ නෙළුනිකා. නෙළුනිකා. එවංග සේනාරත්න මහත්මයා අධ්‍යක්ෂණය කළා. පස්සේ සඳුවන් ජයවික්‍රම මහත්මයා අධ්‍යක්ෂණය කරපු සුළඟ නාට්‍යය මම සුළඟ. නාටි 5ක මම මෙහි හිටියා. නමුත් ඒ තව නාට්‍යයක් තිබ්බා මල් දෙවැට පුංචි බලව්ව පුංචි වලව නාටි කිහිපෙක හිටියා. නමුත් අර ඔබතුමා කිව්ව කතාව තියෙන්නේ මගේ මිතුරා. එදා ඉතින් සමන් නිරිමුණි මා සමකාලීන මිත්‍රයෝ පාසලේ. එයා මගේ පාසල් කාලේ චරිතය ලිව්වා. ඉතින් ඒක ඇත්තටම අවුරුදු 5ක් තිස්සේ එයා ලියනවා. ඉතින් මම වෙන දෙයක් කරන්නේ නැහැ ඒක මොකද. පහක් නෙවෙයි තව සෑහෙන කාලයක් ඒක යයි වගේ. ලේසි. නේද? සාමාන්‍යයෙන් ඉතින් ඔයා 8 වසර කී අවුරුදු කීයක් හිටියද? මම 8 වසරේ 8 වතාවක් හිටියා. 8 වතාවක්. අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් තව අවුරුදු 10ක. ඒකට ඔයා කියන්නේ සමනුත් එච්චර කල් හිටියා කියලාද? වෙන්නේ නැත්නම් ඔය ලියන්නේ. හරියට. අපි අහමුද ගීතයක්. අපි ආරාධනා කරමු ඕෂෙදිට. ඕෂෙදි දැන් අපෙන් මාව දැක්කම මොනවද හිතෙන්නේ ඔයාලට? ලස්සනයි කවදාවත් මම ඔයාලට බොහොම ප්‍රියයි. නෑ මට ඔයාලට අවංකවගේ මාව දැක්කම මොකද හිතෙන්නේ? ඔයා ලස්සනයි කියලා තමයි නෑ තව මොනවද හිතෙන්නේ? ප්‍රේමණීයයි කියලා හිතනවා. අපි බලමු ඕෂෙදිගෙන් අහලා.
මේ දවස්වල බොහෝ දෙනෙක් අපේ රටේ නිෂ්පාදන අගය කරනවා. ඒ වගේම විශ්වාසයෙන් පාවිච්චි කරනවා. විජය නිෂ්පාදන කියන්නේ තන්නේ ඒ වගේ නිෂ්පාදන පෙළක්. වසර 32ක ඉතිහාසයක් තියෙනවා විජය නිෂ්පාදන වලට. 100% දේශීය නිෂ්පාදනයක් වන විජය නිෂ්පාදන ඉස්ලාම වර්ගයේ දේශීය අමුද්‍රව්‍ය යොදා ගැනීම පරිසරයට පරිසර හිතකාමී නවීන යන්ත්‍රානුසාර ක්‍රියාවලියකට මට ටිකක් වැරදුනා ඒක. මම ආයෙ කියවන්න. 100% දේශීය නිෂ්පාදනයක්. ඒ වගේම 100%ක් ඒකේ කිසිදු රසකාරකයක් හෝ වර්ණකාරකයක් නැහැ කියලා ඔවුන් පොරොන්දු වෙනවා. ඔන්නක තමයි තිබ්බේ හරියට කියන්නේ. තිත තිබ්බ තැන එහෙම වෙච්ච නිසා පොඩ්ඩක් එහෙම වුණා ගණන් ගන්න එපා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල සිසිල් බීම සහකරු තමයි මයිකෝලා කියන්නේ. ඔවුන්ගේ නවතම නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමට නියමිතයි. ඒ අතරේ තියෙනවා කුරුඳු නිෂ්පාදනයක්. ඒ වගේම මේ පෙට්ටිය ඇතුලේ සෝඩා බෝතලයකුත් තියෙනවා. ඒක ඔයගලන්ට දෙනවා ගෙනියන්න. උත්සව කාලේ සැර ජාති කෑවහම අර බඩට පොඩ්ඩක් අම්ලන්න හරි විද්‍යාත්මක හිතන්න හැමතිස්සෙම සංවේදී වෙන්න එපා. හරි. හොඳයි අජිතයි. ඔව්. හදිසියේ ලයිව් ඇවිල්ලා හදිසි කෝපය පිට කරා කියලා හිතනවද? අයියෝ නෑ. නෑ. හදිසිය ගත තීරණයක්ද ඒක? නෑ බොහොම ඉවසීමකින් කාලයක් විසින් දෙන උත්තරනේ. අපි බලනවනේ සාමාන්‍ය ටයිම් මොන දෙයකට කල් දීලා බලනවා ඉතින් මොකද්ද වෙන්නේ කියලා. මම සාමාන්‍ය කලබල තීරණ ගන්නවා. සමාජ ජාලා කැළඹුණා ඒකේ. ඒ සාමාන්‍ය ඉතින් මම හොරක් ආවම එහෙම වෙනවා. නේ? ඉඳලා එන්නේ. මං සාමාන්‍යයෙන් ලයිව් වෙන්නේ නැහැ. මං මොනවත් අනවශ්‍ය දේවල් කියන්නේ නැහැ. පාර ගහන්න මට එහෙම පලි ගන්න මගේ ගාව මොනවත් එහෙම නැහැ. ඉතින් මොන හරි දෙයක් දැම්මම මිනිස්සු ගොඩක් බලනවා. ඒක මගේ FB එකෙන් මම දාන්නේ මගේ දේනේ. නැතු මම ඈ නෑ. තාම ගානක් එන්න ඉස්සරහට දාලා තියෙනවා. තාම ආවද කියලා දාන්න. රීච් එක ආවද කියලා අහන්න ඔය. ඒක ඉතින් මෙහෙමයි මම බලාපොරොත්තු නැහැ ඇත්තටම. මොකද මම ට්‍රෙන්ඩින් වෙන්න එහෙම මම මොන හරි බලාගෙන කරන දේවල් නෙමෙයි. යම්කිසි දෙයක තියෙනනේ ක්‍රමයක්. ඕන දෙයක. අපි ඉවසීම කෝපය කියන දේ හැමෝටම තියෙනවානේ. ඉවසීම පොඩ්ඩක් අර බෝඩරෙන් එහාට ගියයින් පස්සේ ඒක අර ගහද්දි වන්දන මිනිහත් මෝඩයා. වන්දිද්දි ගහන මිනිහත් මෝඩයා කියලා කීමනක් තියෙනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අර නෑ දරමිටියට තියලා බඳිනවනේ පෙන්නුවේ නැත්තම්. ඉඳලා හෙටලා ටක් ඉතින් පෙන්නලා. ඒක තමයි මේ හදිස්සියේ ඇවිල්ලා හදිස්සියේ ලයිව් වෙයිලා හදිසියාව හදිසිය ගියා. පෙනේ පුප්පලා ගියා අය. මේ මම කොහමවත් අයියගේ සින්දු අතරේ මේ සුදු අරලියා මල කියන ගීතය හරි විශේෂයි. මොකද මේ අරලියා මල කියන එක හරි විශේෂයි අලුත් මල් එක ගද්දි. ඒකට බඹරු වහන්නේ නෑ, මේ ඊමස් වෙන්නේ නෑ. හරි පිවිතුරු මලක්. දැන් ඔබද මේ? ඔව්. ඔබද මේ සුදු අරලියා මල? ඔබ අරලියා මල ඒ වුණාට අරලියා මල පාවිච්චි වෙන තැන් කීපයක් තියෙනවනේ. ඒක අපි උපදින තැන ඉඳලා මරණය දක්වාම යන මලක් තමයි අරලියා මල කියන්නේ. ඒ වගේ හරි මගේ ලෝගෝ එකත් එහෙම වෙන්නේ නැති. මොකද ඒක ජස්ට්නේ ඒක දෛවය විසින් මට දීපු නමක් නේ. නේ? අර බස් සජිත් වගේ. බස් සජිත්. ඔව්. ඒ ලෝගෝස් වදිලා තිනවා අපි කාටත් එක යම් තැන්වල ඒක හයිලයිට් වෙන නිසා ඉතින් මම හිතනවා මේ එක වෙලාවකට කාම එක විදිහටනේ යන්නේ. ඔව්. ඒක නිසා මම හිතනවා ඔබ නිකන් සංගීත ශාස්ත්‍රයේ සංගීත සංදර්ශන ඔසවා තැබූ ඒ ගීතය අපි අහමු. සුදු අරලියා මල. ඔව්. මට දැන් අවසරද සුදු අරලියා මල ඉපුණේ ඇයි තනිව ලිංගතුව සුරකට මට දැන් අවසරද සඳේලියක් යලඹේ සිත් මලේ කලුනේ සුදු අරලියා මල ඉපුණේ ඇයි තනිව
ලිංගතු ඇසුරකට මට දැන් අවසරද ආවිමි ඔබව සොයා ඈතට යන්න එපා මා ළඟ ඉලින තුරා සුදු අරලියා මල පිපුණේ ඇයි තනිව ලිංගතු ඇසුරකට මට දැන් අවසරද සුදු අරලියා මල පිපුණේ ඇයි තනිව ලිංගතු ඇසුරකට මට දැන් අවසරද බොහොම ස්තුතියි රදිකා තිරිණි ගුණවර්ධන. ගුණවර්ධන. අපි දන්නේ ඔයාව එක කාලයකට කලින් අපි දැකලා තියෙනවා ඔබ නිවේදිකාවක් හැටියට. නැත්නම් නිරූපණ ශිල්පිනියක් හැටියට. අර මං කිව්වා වගේ මේ ඉන්ටර්නැෂනල් ටෙලි නාට්‍යයට එන්න කලින් ඔබ ඉන්ටර්නැෂනල් වෙලා හිටියා. කොහෙද හිටියේ? මොනවද කරේ? ඇයි ගියේ? මොනවද උනේ? ඇත්තම කො දනංජය මම ලංකාවේ ටික කාලයක් ඉන්නවා ඊට පස්සේ ආපහු රට යනවා මම ජොබ් එකත් එක්ක කරපු නිසා මේ වගේ නිර්මාණ වලට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එතකොට වැඩක් බාරගත්තොත් මග දාලා යන්න බෑනේ. ඊට පස්සේ ලංකාවට ආවා. ආවම කොරෝනා වලට හිර වුණා. යන්න බැරි වුණා. දැන් ඉතින් යන්න නැතුව ලංකාවේ ඉන්නවා. ඊට පස්සේ එතකොට තමයි දුලීක අක්කි කතා කරා ඉන්ටර්නැෂනල් එකට. දුලීක අක්කි. ඊට පස්සේ ඒක ඇඩ් කරාට පස්සේ දිගටම හිතුවා මං නිර්මාණ වලට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. එතකොට දැන් ඔයාගේ ඔය මෝස්තර නිරූපණය කියන කෑල්ල තාම එහෙම තියනවද නැත්නම්? තාම තියෙනවා. ඒකත් කරගෙන යනවා. ඒකත් කරගෙන යනවා. දැනට ලංකාවේ නැෂනල් ඉන්ටර්නැෂනල් ටයිටල්ස් 15ක් තියෙනවා. මිසස් වර්ල්ඩ් ගෝල්ඩ් මෙඩල් එකක් තියෙනවා. මිසස් ඒෂියා ඉන්ටර්නැෂනල් ටයිටල්ස් දෙකක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මට හම්බෙලා තියෙනවා ලොකු ඉවෙන්ට් එකක් කරන්න ලංකාවේ. සෙප්ටෙම්බර් තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. රටවල් 40ක් විතර ලංකාවට ගේන්න බලාපොරොත්තු වෙනවා. 17ක් මේ වෙනකොට කන්ෆර්ම් කරලා තියෙනවා. ඒක තමයි කරන්න තියෙන්නේ. right. මම ඉස්සරහට අහන්න හිටපු දෙකටත් උත්තරේ දුන්නා. දැන් මම ප්‍රශ්නයක් හදා ගන්න ඕනේ. ඒක තමයි. දැන් ප්‍රශ්න තියෙන ඕන තරම් බය නැපා. ප්‍රශ්න නැති තුන්දෙනාක් තියෙනවද? ප්‍රශ්න නැද්ද? සූර්යා. ඕවද ප්‍රශ්න? ජීවිතේ කොයිතරම් ප්‍රශ්න තිබ්බද? කටුමැටි ගේක ඉන්න කාලේ ඉඳලා. හරියට ප්ලේ කරන්න සංගීත භාණ්ඩයක් නැති වුණාට ප්ලේ කරේ නැද්ද? ප්ලේ කරා. කොහොමද ඇත්තටම ප්ලේ කරේ? ඇත්තටම ඉන්ස්ට්‍රුමන්ට්ස් සමහරක් වෙලාවට අපි මම ඇත්තටම සබාදාමත් එක්ක ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සවුන්ඩ්ස් සමහරක් වෙලාවට ඉන්ස්ට්‍රුමන්ට් නැති වුණාට මම මේ මෙට්‍රොනෝම් එක ටෙම්පෝ හදාගත්තේ ෆෑන් එකත් එක්ක. ඒක සවුන්ඩ්ස් කොහොමද ෆෑන් එකත් එක්ක ටෙම්පෝ හදන්නේ? ඒකන අපි සීලින් ෆෑන් එක අපි කිව්ව ප්ලේ කරනවා කියලා. ඒතර ටක් 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 ටෙම්පෝ එකක් යනවනේ. අපි ඒක වැඩි කරොත් ටක් 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 කියලා. එතකොට ඒකෙන් ගොඩක් දේවල් හදා ගන්නවා, බීට් එක හදා ගන්නවා, සිං කරනවා. එහෙම තිබ්බා. සමහරක් වෙලාවට මම ගම පොළොන්නරුවනේ. එතකොට කැලේ ඇලේ සමහරට වතුර ගලාගෙන තැන උංගල සිං කරලා බලනවා නිකන් එක එක. ගස් බෙන කැලෑවල් වල එක එක කුඹුරේ ගියාම මෙහෙමයි. එක එක විදිහට හොයාගත්තනේ මේ කලර්ස් එන්නේ කනට දාගත්ත ගොඩක් ඒවා. ඒකෙන් වෙනද ජනගීය ගොඩක්ම මට ලංගුණේ මොකද මගේ තාත්තත් සිං කරනවා. ඉතින් ඒ ආభాෂයත් එක්ක සහ මං හොයාගෙන ගිහපු දේවල් සහ මගේ ගුරුවරුන්ගෙන් සෝබාදහමෙන් ලැබිච්ච දේවල් ඒත් එක්කම අපි හැම වෙලෙම සෝබාදහමට ආදරය කරන්න ඕනේ. ඒ ආදරය කරනවා කියන්නේ සමහරකට මම පරිශන කෘති ගොඩක් කියව යුනිවර්සිටි ඉන්න කාලේ දැන් නම් ගොඩක් අඩුයි කියවන්න
හම්බෙන කොහමරි කියවනු අවශ්‍ය වෙලාවට කියවනවා ඒ වෙලාවට අපිට සමහරක් වෙලාවට අපි මියසික් කියනදේ අපි රොක් මියසික් කියනද අපිට ෆමිලිය නෑ මොකද අපි ඒ මානසික මට්ටමේ නෙමෙයි ඉන්නේ අපි ඊට වඩා සොෆ්ට් අපි සෞම්‍යයි අපි මනුස්සත් අපේ මනුස්සකමද අපි ගනුදෙනු කරන විදිහ වෙනස් එතකොට සමහරක් වෙලාවට අපි සිතා ෆ්ලූට් පාර්ට් එකට අපිට ගොඩක් ආස හිතෙනවා අපි ඒක අහගෙන ඉන්න කැමතියි රොක් හාඩ් රොක් අහනවට වඩා එතකොට ඒ වගේ තමයි සමහරක් වෙලාවට දැන් මම ඉදිරියේදී ඒ වගේ ස්වභාව ධර්මයක් කැමති සංගීත තියෙනවා කියලා දවා කියන්නේ. ඔව් ඒ ස්වභාව ධර්ම ඇතුළේ තමයි මේ හැමදේම තියෙන්නේ. කොහොමද ඒක කියන්නේ හැම වෙලාවෙම කියලා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් දැන් මම ඇත්තටම තව අවුරුදු 5කින් වගේ මම හිතනවා සිලබස් වලට ඒ කියන්නේ ඒක මගේ ටාගට් එකක්. ඒ එක්ස්පෙරිමන්ට් කරලා ඉතින් ගේන්න සමහරක් වෙලාවට සෙටප්ස් සෙට් කරලා අපි කියමු කැලේක එකක රොක් මියසික් ප්ලේ කරනවා අනිත් එක මේ ජෑ මොන හරි ෆ්ලූට් හරි මොන හරි සිතා ප්ලේ කරලා මොන හරි ඒ වගේ දෙයක් දාලා මාසයකට කැමරාස් ඔක්කොම සෙට් කරලා ඒක හැදෙන විදිහ බලනවා. සාමාන්‍යයෙන් ගොඩක් දුරට රොක් මියුසික් පැත්තට ගස් හැදෙන්නේවත් නැහැ. මොකද අපි ගෙදරක පළදාව හරි ගහක දේවල් අපි ආදරෙන් කතා කරනකොට ඒක ගෙදර පැත්තට නැමෙනවා කියනවා වගේම අර සිතාර් ෆ්ලූට් ඒ පැත්තට ගිහිල්ලා ඒක වෙලා ගන්නවා. ඒක තමයි ඇත්ත. එතකොට ඒ ක්‍රම ගොඩක් තියෙනවා. සමහරකට අපි ගහක කොළ ඉන්ස්ට්‍රුමන්ට් එක වෙලා ගන්නවා ශාකයේ විදිහට. සමහරකට ගහක කොළයක් කඩනකොට ඒ කෙනාව ඒ ගහ දන්නවා. ආයෙත් එයා ඒ ගහ ගාවට යනකොට ඒ චකිතේ තියෙන ඒ පරිශන කෘතිය වල. ඒ කියන්නේ එයාට දැනෙනවා. ඉතින් කියන්නේ මම කියන්නේ මේවට පණ තියෙනවා මේවට දැනෙනවා කියලා. ඔව් දැනෙනවා. මේ සබාදාම හැම දෙයක්ම අපි මේ හැමෝම එක බද්ධ වෙලා තියෙන හැමෝටම දැනෙනවා. ඔව්. සංකීර්ණයි වගේ හැබැයි ඉන්ට්‍රස්ටිං. ඉන්ට්‍රස්ටිං. ඒක නිකන් මේ සාමාන්‍යයෙන් අපි හිතනවට වඩා ටිකක් ඩීප්ලි ගිහිල්ලා හිතලා සංගීතයයි ස්වභාවදහම ගණිතය මේ ඔක්කොම එකතු වෙච්ච තැනක ඔයා පර්යේෂණයක් කරනවා. ඒක බොහොම ඒකට කාලය වෙන් කරගන්න ඕනේ තව ඒක අනිවාර්යයෙන්ම කාලය වෙන් කරගත යුතුයි. ඒවා මොකද මේ හරි ඉන්ට්‍රස්ටිං දේවල්. මොකද අපි නොදන්න අපිට පේන අපිට ඇහෙන දේවල් වලට එහා ගිය දෙයක් ලෝකේ හැංගිලා තියෙනවා කියලා අපි හැමෝම විශ්වාස කරනවා. ඒක තමයි මිනිහා මේ කුතුහලයෙන් තබන කාරණාව. ඉතින් සුපතනවා. දැන් සූර්යයා කියද්දි මම ගොඩක් කියවනවා කියලා ලෝචනත් හිතනවා. ඇත්තට මමත් ගොඩක් කියවනවා. නේ වත් ගොඩක් කියවනවානේ. මම කියවනවා නිකම්. මෙයා පොත්නේ. මම නිකම් කියව. අපි මේ අවස්ථාව දෙන්නේ ලෝචනාට පණිවිඩයක් දෙන්න. අපේ ප්‍රේක්ෂකාගාරයට පණිවිඩයක් දෙන්න. මොකක්ද දන්නවද පණිවිඩය? මේ කතාව මං මුලා වූ කාට හෝ වාදන පණිවිඩයක්. අපි ඒකට සහයෝගය දෙනවා මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්දය. අපි අහලා බලමු ඒ ගීතය. කතාව මං මුලා වූ කාට
එකට තැවෙන්න සෝදුක් නොගන්න වේනම් සැබෑ ආදරේ හදවත පිරෙන්න පෙම්බස් දොඩන්න ඒකයි ඇගේ ආදරේ වසන්තයයි යොවුන් නොවයි පාවිති පල්සමේ මේ කතාව මං මුලාව කාට හෝ ආදරේට කියූ නිසා අහන්නකෝ මිහිරි සිහිනසුන් නොවේවි ජීවිතේ ආදරේට ආදරේ කරන්නකෝ මුල් ගායකයන්ගෙන් අවසරය වෙනවා ඒ වගේම සහාය ලබා දෙනවා මා දක්වන සමාජය සුවඳ සබන් නැග ගාලා හායි හායි මුකලින්දෙන් දිය ඇදලා නාලා ඇද වැඩ වෙන්න ඔයා ලස්සන සලු පළඳා එනවා ඔබව සොයා සුවඳ සබන් නැග ගාලා හායි හායි මුකලින්දෙන් දිය ඇදලා නාලා ඇද වැඩ වෙන්න ඔයා ලස්සන සලු පළඳා එනවා ඔබව සොයා සුවඳ සබන් නැග ගාලා ආයි ආයි මුකුලින්දෙන් දිය ඇදලා නාලා හැඩ වැඩ වෙන්න ඔයා ලස්සන සප්පලඳා එනවා ඔබව සොයා ඉන්නට ලැබුණ එකත් පෙරකල පින කෙවුතුම් ඉන්නට ලැබුණ එකත් පෙරකල පින කෙව් තෝරා ගන්න ඉති සුවඳ සබන් නැග ගාලා හායි හායි මුගෙලින්දෙන් දිය ඇදලා නාලා ඇද වැඩ වෙන්න ඔයා ලස්සන සලු පළඳා එනවා ඔබව සොයා සුවඳ සබන් නැග ගාලා හායි හායි මුකුලින්දෙන් දිය ඇදලා නාලා ඇද වැඩ වෙන්න ඔයා ලස්සන සලු පළඳා එනවා ඔබව සොයා එනවා ඔබව සොයා අයියෝ එනවා ඔබව සොයා ලලා මාර සින්දුවන්නේ රාජ කපුරු වේදිකා නාට්‍යයේ කොහොම ලස්සන සින්දුවක්. ආසයි නේද වේදිකා නාට්‍ය සින්දු කියන්න? ආසයි. වේදිකාවට කැමති නේද? ඉතාමත් කැමති. වේදිකාවට ආදරය කරා. ඔව්. ඕෂිදේවා දේශපාලන වේදිකාවටද කැමති රංග වේදිකාවටද කැමති?
ඒක අමාරු වැඩ ප්‍රශ්න නෑ ඇත්තටම මං හිතන්නේ රංගන වේදිකාව අමාරුයිනේ අමතක කරන්න මැරෙනකම් මේක තමයි ඉතින්. ඔව් දැන් මේ ඇත්තටම ඉතින් ඕෂධීගෙන් දැන් අහන්න තියෙන්නේ දේශපාලනික ප්‍රශ්න. මොකද අවසාන කාලයේදී ඔයා බුකිය කැලඹුවේ දේශපාලන. මොකද රසික ප්‍රතිචාරද අතවනන්න කවුද? හොඳයි තාත්තා. ඇත්තටම මේ දැන් මෙහෙමනේ ඕෂධී දැන් දේශපාලනය කියන්නේ කලාවට වඩා වෙනස් විෂයක්. ඇයි ඇත්තටම ඔයා දේශපාලනය කරන්න හිතුවේ කියලා අහුවොත් ඔයාට උත්තරයක් ඇති. මොකක්ද ඇත්තටම ඔයාගේ උත්තරේ? නෑ මම කොහොමත් ඉස්සරින් ඉඳන්ම දනංජය මේ සමාජ සේවයට ගතියි. හැබැයි ලංකාවේ මට හිතුණා දේශපාලනයට එම හරහා මට ඒක පිටුවහලක් වෙයි කියලා. දැන් උදාහරණයක් හැටියට දැන් මම මේ පාරත් අර කරන මගේ වැඩසටහන උසුපැල සංරක්ෂණ වැඩසටහන මම හිතන්නේ මම ගොඩක් මේ මුළු අපේ හැමෝගෙම අනාගතය ගැන හිතලා කරන වැඩක්. ඒ කියන්නේ දැන් මේ පාර පෙබරවාරි 14 අපි හම්බන්තොට අක්කර 10ක ඔසුයනක් විවෘත කරනවා. අපේ බ්‍රීත් පදනම හරහා සහ අපි මේ වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරලා තිනවා සෑම පාසලක අවම පර්චස් දෙකකවත් ඔසුයනක් ඇති කරන්න කියලා. මොකද මං බ්‍රීත් කියලා මගේ පදනමට මේ නම දැම්මෙත් දානංජය මේ ඇත්තටම අපි පහුගිය අවුරුදු දෙකක් අපේ ලංකාවේ අපි හරි අමාරුවෙන් හුස්ම ගත්තේ. හැබැයි මම මේක පටන් ගන්නකොට අපේ ලංකාවට කොවිඩ් ඇවිල්ලා තිබ්බේ නෑ. හැබැයි ලෝකේ තිබ්බා. මට හිතුණා මේ ඉස්සරහට අපිටත් මේකට හුස්ම ගන්න අමාරු වෙයි කියලා. හැබැයි අපේ ඔසුපැලවල වටිනාකම ගොඩක් අයට මේ දේශීය ඖෂධවල වටිනාකම ගොඩක් අයට දැනුණා කොවිඩ් ආවට පස්සේ. මොකද අපේ දේවල් අපිට වටිනාකම අඩුයිනේ. සහ තරුණ පරම්පරාව ගොඩක් අය දැනුවත් නෑ. ඒකේ තියෙන වටිනාකම් සහ ඒ ඔසුපැල අඳුරන්නේ නෑ. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒක වැඩි දියුණු කරන්න කියලා හිතලා තමයි මම ඇත්තට මේ ප්‍රොජෙක්ට් එක ආරම්භ කළේ. දැන් දේශීය දේවල් දේශීය ඖෂධ ගැන කතා කරද්දි මම මෙහෙම නිකන් ඇහුවොත් කංසා කියන ශාකය අපි අහලා තියෙනවා දේශීය ඔසුවක් කියලා. ඔයා ප්‍රොමෝට් කරනවද මේ කංසා? නෑ මම කංසා ඖෂධයක් හැටියට මං හිතන්නේ ඇත්තටම දැන් කංසා නීතිගත කරපු රටවල් තියෙනවා ලෝකේ. නීතිගතව පවත්වන රටවල් තියෙනවා. මම නම් දකින්නේ කංසා කියන්නේ මේ ශක්තිජනක ඖෂධයක් හැටියට. ඒක විදේශිකයන් විසින් අපේ රට සුද්දාගේ කාලේ අපේ රට අපේ ශ්‍රී ලාංකිකයන්ට අපේ මිනිස්සුන්ට අවාසියක් වෙන්නයි ඒක තහනම් කළේ කියලා මම විශ්වාස කරනවා. හැබැයි කංසා වල තියෙන ප්‍රශ්නේ හොඳ විදිහට පාවිච්චි කළොත් හොඳ දෙයක්. ඒක පාවිච්චි කරන විදිය අනුවයි ඒක වෙනස් වෙන්නේ. හැබැයි කංසා කියන්නේ ඇත්තටම හොඳ ඖෂධයක් නෙවෙයි ඕනම දෙයක් නේද? ඔව් හැමදේම එහෙමනේ. හැමදේකම හොඳ නරකක් දෙපැත්තක් තියෙනවා. හැබැයි කංසා මං හිතන්නේ ඉස්සර අපි පාවිච්චි කළේ හොඳ විදියට. අපි දකිනවා මේ දසමායෝධයෝ හිටියා මේ වගේ දේවල් කියලා. හැබැයි මං හිතනවා කංසා කියන දේ කෙනෙක්ට මේ ශක්තිය උපදවන්න හුඟක් ප්‍රයෝජනවත් වෙන්න ඇති ඒ කාලේ ඉතිහාසයේ. එකක් බීලා බලන්නද මම බීලා ශක්තිය එනවනම් සූර්යා පොළොන්නරුවේ තියෙන කංසා ශක්තිය එනවා ඇති නේද? ඔක පාවිච්චි කරලා තියෙනවද? නෑ එහෙම නෑ. කෑම වලට දාලා පාවිච්චි කරලා තියෙනවා. ශක්තිය එන ඖෂධ වල. මොකද මගේ තාත්තා ගම්මේ වෙද මහත්තයා. ඉතින් මේ දේවල් පාවිච්චි කරා. නෑ අර ඖෂධ කිව්වා වගේ හොඳ විදිහට පාවිච්චි කරුවොත් දේවල් ගන්න පුළුවන්. අපිට දුරකථනයේ තියෙන්නේ හොඳ දේවල් කතා කරන්න දුරකථන ඇමතුම් වෙනවා. අපි බලමු මේ වෙලාවේ කවුද අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙන්නේ කියලා. අයබෝවන්. අයබෝවන්. කතා කරමු. අපිට පුළුවන්. සූර්ය දෙනුවන්ට කතා කරන්න පුළුවන්ද? සූර්යයට නේද? සූර්ය දෙනුවන් කියලා කිව්ව මම බැලුවා දෙන්නවා. සූර්ය දෙනුවන් කියන දෙදෙනෙක්. ඒක එකක් වගේ පේරුණාට දෙන්නෙක්. කාටද? හෙලෝ. ඔව් කාටද? සූර්යයටද දෙනුවන්ටද? සූර්ය දයාවන්ත දෙනවා. සූර්ය දයාවන්ත. කොහමද ඉතින් පරිස්සමට ඉන්නවද? කොහමද? මොකදම පරිස්සම් වෙලා ඕෆ් කළා. සූර්ය දෙනුවන්ට තෝරගන්න බැරි වුණා මම සූර්යයටද කතා කරන්න දෙනුවන්ටද කතා කරන්න කියලා. දයාදුවන් අය නැවත මුලින් ඉඳන් කතා කරන්න තීරණය කරන්න. ඒ වෙනුවට තව කෙනෙක් ඉන්නවද දුරකථනේ? නෑ. එයාට හිතලා මං කාටද හරියට කතා කරන්න කියලා හොයාගෙනම කතා කරනවා කියලා එයා ගිහිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන් අපිත් එක්ක සජීවීව. ඔව් අධික දැන් ඔයා කිව්වා පැජන්ට් එකක ලෑස්ති වෙනවා කියලා. දැන් අපි දන්නවා ලංකාවේ රූප රෑජිනී තරග ඉතිහාසය. ඊට අවුරුදු 32කට විතර කලින් නෑ 37කට විතර කලින් රෝසසේනායක මහත්මිය මේක පුබුදුවාලී වුණා. මොකද අය ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම විවාහ කරු රැජින බවට පත් වෙලා. නමුත් වසර කියන්නේ පහුගිය වසර කීපය ගැන ආපසු හැරලා බලද්දී මිනිස්සුන්ට අර විශ්වාසය නැති වෙලා ගිය පැජන්ට් ගැන යලි විශ්වාස කරන්න සාධකයක් අපේ රටේ සිද්ධ වුණා. තමයි අපි ලෝකයටම
ආඩම්බරයක් වෙමින් නැවත වතාවක් වසර 35කට පස්සේ මිසිස් වර්ල්ඩ් කෙනෙක් අපි හැදුවා. හැබැයි ඇයට වාසනාවක් තිබුණේ නැහැ ඊළඟ වසරේ මිසිස් වර්ල්ඩ්ට ඒ කිරුළ දෙන්න. මොකද ඊළ පස්සේ සිද්ධ වෙච්ච අවුරුදු යම්කිසි සිද්ධියක් නිසා ඇයට කිරුළ අහිමි වෙනවා. ඒ හරහා නැවත මේ පැජන්ට් ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසය නැති වෙලා යන කාලෙක ඔබ කොහොමද ඔයාගේ පැජන්ට් එකේ තියෙන මේ தත්ත්වය එහෙම නැත්නම් විශ්වාසනීයත්වය රැකගන්නේ? ඒක දහංජය මෙහෙමයි අපි පැජන්ට් එකක් කරනකොට හරියට කරන්න ඕනේ. ගොඩක් පැජන්ට් අද සල්ලි මත තමයි මම මෙහෙම කියන්නේ ඇත්තටම අත්දැකීම් තියෙන නිසා සල්ලි මත තමයි පැජන්ට් වල ක්‍රවුන් ගොඩක් අද විකිනෙනවා. ඉතින් එතකොට මමත් අවුරුදු ගාන ඒ කියන්නේ 2005 ඉඳලා මම 2015 වෙනකන් අවුරුදු 10ක් එක දිගට මම පැජන්ට්ස් වින් කරලා තියෙනවා. පැජන්ට්ස් 15ක් වින් කරලා තියෙනවා. එතකොට අපි යන කාලේ ඒ තරම් මුදලට විකුණුන්නේ නැහැ දේවල්. දැන් තමන්ට සල්ලි තියෙනවා නම් මම පැජන්ට්ස් කරා 2015. එතකොට මට කෝල් කරලා කියනවා මම ලක්ෂ 10ක් දෙන්න, ලක්ෂ 5ක් දෙන්න, මට ක්‍රවුන් එක දෙන්න කියලා. නමුත් ඒ විදියට කරේ නැතුව හරියට දෙයක් කරනකොට මම හිතනවා ඒක කාටවත් ඇඟිලි දික් කරන්න බෑ. රාධිකා මෙහෙම සල්ලි ගත්තා මෙහෙම පැජන්ට් එකක් කරනවා එහෙම කියලා. අනිත් එක තමයි දැන් ඉන්ටර්නැෂනල් පැජන්ට් එකක් කරනකොට ඒක ලොකු රෙස්පොන්සිබිලිටි එකක් දරංචය. රටවල් 40ක් ගෙනාලා ලංකාවේ කරනවා කියන්නේ ලොකුම වගකීමක්. එතකොට ඒ දේවල් හරි පරිස්සමෙන් කරන්න ඕනේ. මේකට මේ ප්‍රතිඋත්තර දෙනවා නෙවෙයි. මොකද ඒ අවසාන වශයෙන් තිබුණු පැජන්ට් දෙකේම විනිශ්චය මණ්ඩලයේ හිටපු නිසා මම පැහැදිලිව කියනවා විනිශ්චය මණ්ඩලයේ තීරණය තමයි අවසාන තීරණය බවට පත් වුනේ. එතන මුදල් කනුදෙනුවක් සිදු නොවුණු බවට මගේ පැත්තෙන් මට කියන්න පුළුවන්. මොකද නැත්තම් මේක අහගෙන ඉන්න හිතෙන්න තේ ඔබ කියන්නේ මේ පසුගිය අවුරුදු දෙකේ තිබ්බ පැජන්ට්ුත් එහෙම වුණාද කියලා. මම මිස් වර්ල්ඩ් එක සඳහන් කරන්නේ නැහැ. මොකද මිස් වර්ල්ඩ් පැජන්ට් එක සල්ලි වලට විකිනෙන්නේ නැහැ. ඒ වගේ මිස් වර්ල්ඩ් පැජන්ට් සල්ලි වලට විකිනෙන්නේ නැහැ. මම එහෙම නෙමෙයි සඳහන් කරේ. ඔය කියන්නේ අර මේට ඒ වගේ මේන් පැජන්ට්ස් කදාකත් සල්ලි වලට විකිනෙන්නේ නැහැ. නමුත් අපි ඕගනයිසේෂන්ස් වලින් එක එක පැජන්ට්ස් ඕගනයිස් කරනවා. ඒ කියන්නේ මට මල්ටිනේෂනල් කම්පැනිස් තියෙනවා. ඒ වෙනුත් අපි පැජන්ට්ස් ඕගනයිස් කරනවා පිට රටවල් වල. එතකොට ඒ පැජන්ට්ස් වලට ලේසිය මට සල්ලි තියෙනවා නම් මම නැෂනල් ඩිරෙක්ටර්ට කියනවා මට මේ පැජන්ට් එකට යන්න ඕනේ මට ක්‍රවුන් එකක් ඕනේ කියලා. ඒක හරි සිම්පල් දෙයක් වෙලා දැන්. ඒක නිකන් කඩේකින් බඩුවක් ගන්නවා වගේ වැඩ. අනිවාර්යයෙන්ම දැන්. ඒ මටත් පුළුවන් ද ඕනනම් ගිහිල්ලා මම සල්ලි දීලා මට කියනවා මට පැජන්ට් එකක්. මිස්ටර් ශ්‍රී ලංකා ෆෝ කියන පැජන්ට් එකට පුළුවන් එහෙම බලුවොත් එහෙම. ඔපරේෂන් එක ඊට පස්සේ සල්ලි. මොකක්ද ඔපරේෂන් එක? ට්‍රාන්ස්ජෙන්ඩර් කියලා එකක් තියෙනවා. අන්න ඔපරේෂන් එක ගැන කිව්වා වට කෝල් එකකුත් වෙනවා ඒ ටිකට. අම්මා සිබ්බයි. සමාවෙන්න අපි නැවත එතන එනවා. අපි දුරකථනයෙන් සම්බන්ධන ආයුබෝවන්. ආයුබෝවන් කාටද දෙනුවන්ට? මට දෙනුවන්ට කතා කරන්න පුළුවන්. පුළුවන්. මැච් එකක් දින්නවා වගේ. කියන්නේ. ආයුබෝවන්. දෙනුවන් කටන්නේ අඳුරනවද කියලා දන්නේ නැහැ. මේ හඳ හොඳට අඳුර ගන්න මේ හඳ. මේ නෑනේ. ඒ කියන්නේ ඔයාලට දුන්න කාලේ අවසන්. අර දෙන්නේ තරගයයි අවසන්නේ. මොකද කට් වෙන්නේ දීහාමද? හැබැයි තරගේ තාම පටන් ගත්තේ නෑ ඔබේ. ඔව් කියාගෙන යන්න. මම ඔයාලට කිව්වා වගේ අර මේන් පැජන්ට්ස් තියෙනවානේ මිස් වර්ල්ඩ්, මිසිස් වර්ල්ඩ්, මිස් යුනිවර්ස්, මිසිස් යුනිවර්ස් ඒ වගේ පැජන්ට්ස් කවදාකවත් මුදලට අපිට යට නැහැ. ඒක ඔයා දන්නවනේ ඉතින්. මොකද ඔයාට එහෙම කියන්නත් බෑ. මොකද ඔයා 2013 ඔයා මිසිස් ශ්‍රී ලංකාව බවට පත් වෙනවා. ඉතින් එහෙම නම් ඒකත් එහෙමුනේ කියලා ගන්න වෙන්න පුළුවන් ඒකනේ. හැබැයි ඉතින් ප්‍රාර්ථනා කරනවා නැවත විශ්වාසය ගොඩනැගිලා අපේ රටට අයමත් කීර්තියක් ගෙන දෙන්න පුළුවන් දෙයක් වෙයි කියලා. සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනේ. සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනේ. අපි ගීතයක් ගායනා කරන්න ආරාධනා කරනවා මේ මොහොතේ රාධිකා තිරිණි ගුණවර්ධනට රංගහල දැන් ඇත අද අඳුරේ. සින්දුවක් කියන්න බැරි කෙනෙක් ප්‍රෝග්‍රෑම් එක නිසා මම ප්‍රැක්ටිස් වුණා. බලමු ප්‍රැක්ටිස් එකේ තරම දෙවියෝ දෙනකොට හැමදේම එක්කෙනෙක්ට දෙන්නේ නැහැ. හැබැයි බැරි දේ මම පුරුදු වුණා. අන්න බලමු ඒ පුරුද්ද කොහොමද කියලා අද. අපි දෙදෙනා පිළිසඳරේ අන්න බලන් කුමරිය මනමේ කනිවී ඇත හිමගිරි අරණේ රඟහල දැන් නැත අද අඳුරේ අපි දෙදෙනා පෙම් පිළිසඳරේ අන්න බලන් කුමරිය මනමේ තනි වී ඇත හිමගිරි අරණේ පිරියෙන්
සුදු මොහොතේ මගේ හද ගැබ තුල පිරුණයි යාලේ නැති මුත් රජ සැප හිමගිරි අරනේ ඔබ හැර සැපතා නැත අන්සරනේ අවසන් වසරෙදි සරසවියේ ඔබේ අත අරගෙන හන්තානේ කඳු පාමුල මහවැලි සෙවනේ හමු වූ කුමාරිය ඔබද ළඳේ I love you කිව්වට මම ළඟ හිටියට ඔයා ගැන විස්තර මොනව දන්නවද මම you are the only my lover boy කිව්වට මටම හිනා ගැහණු චපල බව ඔයලා දන්නව දැන් කිව්වට අප්සෙට් ගන්න එපා යෝල් now ආදරයට මිස ආදරයක් නෑ මේවා තේරුම් ගත්තොත් වරදි හැඩි දැඩි සිරුරක ආලය හිතුණා ඔබ හට අසීපත දෙන්නට හිතුණා මනමේ කුමරුන් මරුමුව වැටුණා දැන් මම රැජිනකි හිමගිරි අරනා රඟහල දැන් නැත අඩ අඳුරේ අපි දෙදෙනා පෙම්පිලි සඳරේ අන්න බලන් කුමරිය මනමේ තනි වී ඇත හිමගිරි අරනේ මේ දවස්වල බොහෝ දෙනෙක් අපේ රටේ නිෂ්පාදන අගය කරනවා. ඒ වගේම විශ්වාසයෙන් පාවිච්චි කරනවා. විජය නිෂ්පාදන කියන්නේ තන්න ඒ වගේ නිෂ්පාදන පෙළක්. වසර 32ක ඉතිහාසයක් තියෙන 100%ක් දේශීය නිෂ්පාදනයක්. ඉස්තරම වර්ගයේ දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් පරිසර හිතකාමීව නවීන යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කරන විජය නිෂ්පාදනවල කිසිදු රසකාරකයක් හෝ වර්ණකාරකයක් අඩංගු නැත. ඒ වගේම ශ්‍රී ලංකා නිල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිල සිසිල් බීම සහකරු තමයි මයිකෝලා කියන්නේ. ඔවුන්ගේ නවතම නිෂ්පාදනයක් වන කුරුඳු නිෂ්පාදනය ළඟ වෙනවා. ඊට අමතරව මේ තෑගි පාර්සල් වල සෝඩා තියෙනවා කියලත් ඔවුන් සඳහන් කරලා තියෙනවා. හිනායලා කියන්නේ. හරි සතුටක් වෙනවා කියන්නේ. නේ අජිතයි. අජිතයි. සෝඩා මතක් කරනකොට වෙනම එක දැනකට ගිහිල්ලා. ඔව්. අජිතයි. දකුණේ සංගීත රජුරෝ කියලා කිව්වාට. පර්පල් රේන්ජ් කියන්නේ නිකන් යුගයක් සකුරා රේන්ජ් කියන්නේ එක විදිහක ලංකාවේ මේ ආන්දෝලනයක් ඇති කරපු එහෙම නැත්නම් මිනිස්සුන්ගේ හදවතට තට්ටු කරපු මිනිස්සුන්ගේ ආදරය බලෙන් ගත්ත බොහොම ප්‍රබල සංගීත කණ්ඩායමක්. හැබැයි ඒක ලේසි වුණේ නෑ ඒ ගමන. දික්වැල්ලේ ගෙදරට ඇවිල්ලා කට්ටියක් සංගීත බරු ටික බලෙන් අරන් යද්දි අඩිය පස්සට තිබ්බා ජීවිතය. ප්‍රශ්න නම් වුණා ඉතින් ගමනේ සෑහෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. ඉතින් ඒ කාලේ බෑන්ඩ් එකක් තිබුණේ නැහැ. ඉතින් දකුණේ ඇත්තටම අවුරුදු 30ක විතර 32ක විතර කතාවක්. ෆුට් සයිකල් පදිනවා. ඉතින් කිලෝමීටර් 20ක් විතර කෝඩ් එකක් අර ගිටාරයක අහගන්න කිලෝමීටර් 20ක් පදිනවා. ඉතින් එතකොට කලබල තිබුණා. ඉතින් ඔය ගිටාර එක දාන යනකොට වෙපන් එකක් ගෙනින්න මගේ ඈතට පේන්නේ. ලොකු ප්‍රශ්න ගොඩවල් වලට මුහුණ දුන්නා. ඉතින් අදටත් මං හිතන්නේ දික්වැල්ල මගේ ගම වුණත් ඉතින් මම කියන්නේ අපිට මීට වැඩිය ගම වෙනුවෙන් දෙයක් කරන්න අපිට උනත් අවස්ථාවක් තියෙනවා නම් හොඳයි. නමුත් ඉතින් ගමට මං ආදරෙයි. නමුත් දික්වැල්ල කියන ගමෙන් ඉතින් පුෂ් එකක් ලැබුණා ඒ කාලේ. නමුත් දැන් එතකොට දැන් බිහි වෙච්ච සංගීත කණ්ඩායම් එක දැන් ගොඩක් තියෙනවානේ. ඉතින් අපේ මගේ ආభాෂයෙන් පස්සේ මං පටන් ගන්නකොට සංගීත කණ්ඩායම් තිබුණේ නැහැ. ඔව්. ඉතින් තිබුණ නැති නිසා මම ඉතින් මගේ ගමන හෙමින් යන අතරේ තව කණ්ඩායම් දැන් බිහි වෙලා තියෙනවා. එතකොට දැන් නම් ඉතින් අමාරුව නෑ. ඒ කාලේ හැටියට ගොඩක් දුක් විඳා. නොකානෝ බී ඉස්කෝලේ ගිහලා අම්මගෙන් තාත්තගෙන් සෑහෙන බැනුම් අහගෙන. සහ මේ මුතු කුමාරණ කියන නම එහෙම ප්‍රසිද්ධ නමක් නෙවෙයි සංගීතය පැත්තෙන් ගත්තොත්. ඔබ පමණයි මම දන්න තරමට මේ වාසකමත් එක්ක ඉන්නේ. ඔව් ඉතින් එහෙම එකක් තියෙනවා. මොකද ඉතින් මේක මම තෝරාගත්තා. මං හිතන්නේ ඒ කාලේ මගේ ගමන මම සින්දු කිව්වේ මේ ප්‍රසිද්ධ වෙන්නේ නෙමෙයිනේ. රෙකෝඩ් බාය එකක් තිබුණා අපිට. ඉතින් රෙකෝඩ් බාය එකෙන් නිකන් ඉන්න ගමන් සින්දුවක් කිව්වේ මට අහන්න නිකන් 206 දෙක එකක් තියෙනවා දාගෙන නිකන් ඒතර හොයාගෙන හඹාගෙන යන කාලේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. කොළඹට එන්න බයයි. ඉතින් ඒ වගේ කාලෙක ඉඳලා ඉතින් අද මේ තැන ඉන්නකොට අර මල්ලි අහනවා වගේ ඒක ආපස්සට ගිහිල්ලා එද්දි තමයි ඒකේ සතුට දැනෙන්නේ. දැන් ඉතින් නැතින් ඔය මොනවා හරි ගත්තා නැක් ගාලා ගැහුවා නිකන් දැන් ගිටාර කීයක් තියෙනවද ගෙදර? මගේ 6ක් විතර තියෙනවා. හැබැයි පළවෙනි ගිටාරක
ඉස්සල්ලාම ගිටාර එකක් නැති කාලේ කොහොමද ගිටාර ගැහුවේ? ඉස්සෙල්ලාම නැති කාලේ කේබල් බයිසිකල් කේබල් වලින් මං හදාගත්ත ස්පෝර්ට් බයික් තියෙන්නේ. ඒකේ තියෙන කේබල් එක ඇතුලේ ඒක ලිහලා අරගෙන ටින් එකකට වගේ දාලා ඇතුලෙන් ෂේප් එකේ හදලා ටෝන් ටියුන් කරන්න මොකුත් බෑ. ඉතින් හඹාගෙන ගියා මම ඒක මොකද මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ කේබල් එක ලිහලා දාලා එන දෙයකට දාලා ගැට ගහලා ටයිට් කරලා බලලා ඉතින් එක්ස්රේ වලින් පොළ වලින් හදපු ඩ්‍රම් සෙට් එකක් තුනේ මාර පෙට්‍රෝල් මැක්ස් ලාම්පු පියන් තමයි එල්ලලා තිබුණේ සිම්බල් වලට. ඉතින් ඒ වගේ සෑහෙන අතීතයක් තියෙනවා. ඉතින් ඒ පන්නරේ තමයි අද ඇවිල්ලා හොඳම ගිටාර් එක ඇලම්බික් එකක් ගෙදර තියෙනවා නම් යමහා ගිටාර් එකක් ඉවනිස් එකක් තියෙනවා. ඒ කාලේ ඒ දන්නෙත් නෑ. හීන බොක්ස් ගිටාර් එකක් ගන්න ඉතින් මුල්ම දවස්වල අපේ අම්මා දුන්න රුපියල් 3200ක් කර වැඩ කරපු මිනිස්සුන්ට ඒ කාලේ ගිටාර් එක 3200. ඔව්. ඉතින් ඒ වැඩ කරපු මිනිස්සයා කියන්නේ අපි යන්න බයනේ කොළඹට එන්න බය. ඒක අරන් ගියාම ඒ කාලේ. එතන අම්මා ඕ 3200ක් ගැන ලොකු ගාණක් දුන්නා. ඉතින් අම්මා එකතු කරලා දුන්නේ මේක ගෙන ගිටාර් එකක් ඉල්ලලා අඬනවනේ. ඉතින් ඒ වගේ සෑහෙන මේ ප්‍රශ්නම විතරයි. ප්‍රශ්න විතරයි තිබ්බේ. ඉතින් මියුසික් කියන්නේ මම හිතන්නේ ඒකේ තමයි රසය තියෙන්නේ. දැන් හැරෙද්දි දන්නවනේ. දැන් ගිටාර් එකක් කීබෝඩ් එකක් මේ ඕන ඉන්ස්ට්‍රුමන්ට් එක හරි ආදරේ මේවා දකිද්දි හරි ආසයි. මොකද මේ ළඟ පේනකොටත් හරි ආසයි. ඉතින් ඒකට අපි එදා ඉඳලා ඇලුම් කරේ අපේ ජීවිතත් එක්ක මේ ඔට්ටු වුණා අපි. හඹාගෙන යනවා අපි මොනවද ඊට පස්සේ වෙන්නේ. දැන් මොකද්ද ගිටාර් එකේ ස්ට්‍රින්ග් එකක් ගියාම ගිහිල්ලා ගේන්න තේරෙන්නේ නැහැ. සර්ගෙන් අහගෙන ඉගෙන ගන්න කාලේ දැන් ඕෂධි මගේ මාස්ටර් ඕෂධි හිටියේ මාතර කොටුවේ දැනටත් ඉන්නවා. දැනුත් මං ගියාම බලනවා. ඉතින් ඒ කාලේ ඒ හරි අමාරුවෙන් තමයි කිලෝමීටර් 20ක් පදලා තමයි කෝඩ් එකක් දෙකක් ඉගෙනගෙන එන්නේ. අද YouTube එකකට ගිහිල්ලා ගහපුවම කෝඩ් සිස්ටම් එක මුළු ෆැමිලි එකම එනවා. දැන් පහසු වෙලා වැඩි. ඔව් අන්න ඒකයි. ඒ කාලේ ඉතින් හරි ඒ කියන්නේ දුෂ්කරයි ගමන. නමුත් හරි ඒක හරි සුන්දරයි. දැන් ඒක නැහැ. ඉතින් දැන් ඉස්සරක ඔය එකක් ගහනවා කිව්වම ඉතින් මුළු ගමක් එකතු වෙනවා. ගමේ ඉතින් සතියකට විතර කලින් ඉඳලා නිකන් ලෑස්ති වෙලා පිටින් කට්ටිය ඇවිල්ලා නිකන් අවුරුදු වගේ. දැන් ෂෝ එකක් කියන්නේ එහෙම නැහැ. ඉතින් සෙනගත් එහෙමයි ඉස්සර. ආය කිරීමක් නැහැ. නොමිලේ තමයි ප්‍රසංග පෙන්නුවේ. සවුන්ඩ් ස්ටොක් ගොඩාක් දැම්මේ නැහැ. ඉතින් ඔය ලොකු ස්පීකර් දැන් වගේ ලොකු සිස්ටම් නැහැ. නමුත් ඒකේ තිබුණා මාර ගතිය. හොඳ ක්ලියරිටි සද්දයක් තිබුණා. ඉතින් රහක් තිබ්බා. ඒක තියෙනවා. ඉතින් ඒක දැන් නැහැ. දැන් තියෙන යුද්ධයක්. පැහැදිලිව දැන් තියෙන්නේ මියුසිකල් ෂෝ වුණත් දැන් මේ තරඟකාරීත්වය වැඩි. කලාවක් නැහැ. මේ රැට ගිහලා හරන සංගීතය කොහෙද තියෙන්නේ? සංගීතය. සංගීතය කියලා කියන්නේ සංගීත සම්දාසය. සංගීතය ඒක තමයි. ඒ තියරේ වගේ දැන් ඉතින් ඒක නැති වෙලා තියෙනවා. දැන් යුද්ධයක් වගේ ඇවිල්ලා ඉතින් මේකේ රහ එළියට ගිහිල්ලා තියෙනවා. ඉතින් අපිත් ඒකට රෝල් වෙවි යනවා මිසක් ඉතින් නිර්මාණ බිහිවීම අඩු වෙලා තියෙනවා. ඉතින් කැසට් යුගයක් නැහැ. ඉතින් ඉස්සරහට මගේ try එකක් තියෙනවා CD එකක් දාන්න. දැන් කවුරුවත් කරන්නේ නැති දේවල් නේ මම සාමාන්‍යයෙන්. ඔව් CD එකක් සාමාන්‍ය සින්දු 14ක් කළා දැන් දැම්මොත් මුදල්මය ඉපීමක් නෙමෙයි. නිර්මාණමය ඉපීමක්. මම try කරනවා කාගෙනුත් මට සින්දු ලියපු ජයසිරි අයියලා ජෝර්ජ් අයියලා අපේ සෙට් එකක්ම ඉන්නවා. ඉතින් හෙලි හදපු ලියපු කට්ටිය චන්න අයියලා. ඉතින් ඔක්කොමත් එක එකතු වෙලා වැඩක් කරොත් දැන් මිනිස්සුන්ට අහන්න දෙයක් නැහැනේ. දැන් තියෙන්නේ බලනවා දේව. නෑ බස් එකේ නෙවෙයි මම කියන්නේ. නෑ පෙන් එකකට උනත් ඔව් ඒක ඇත්ත. දැන් පෙන් එකකට උනත් දාලා ඩ්‍රයිව් එකකට උනත් දාලා අහන්න නිර්මාණයක් නෑනේ මල්ලි. මිනිස්සුන්ට අහන්න දෙයක් නෑ. එක සින්දුවක් ඇහුවා ආයෙක ට්‍රෙන්ඩින් එනකම් බලන් හිටිය රයිට් එක ට්‍රෙන්ඩින් ආවා. සල්ලි ටික හොයාගත්තා විඩ්‍රෝ වුණා. නමුත් නිර්මාණයක් නෑ. ඒ කියන්නේ අපිට රස විඳින්න වෙනදා CD එකක් ගෙනවා කිව්වම මේක නිකන් මිනිස්සුගේ ජීවිතය හා සමාන CD එකක් කියන්නේ. ඒ කියන්නේ රස විඳිනයක් නෑ දැන්. ඔන්න ඔහම තමයි ඒ කියන්නේ සංගීත ශාස්ත්‍රයේ බොහොම අර මං කිව්වේ දකුණේ සංගීත රජුරෝ දැන් කියන කතාව. ඒ කියන්නේ සංගීතය වෙනස් වෙලා තාක්ෂණයත් එක්ක රුචිකත්වය වෙනස් වෙලා මිනිස්සු සංගීතය පාවිච්චි කරන විදිහ වෙනස් වෙලා. හැබැයි අපි දන්නේ වෙනස හොඳද නරකද කියන්නේ. 2017 12 වෙනි මාසේ 5 වෙනිදා මොකද උනේ? 2017 12 වෙනි මාසේ 5 වෙනිදා මොකද උනේ? 12 මං 5 වෙනිදා. ඔව්. කසාද බැන්දා. කසාද බැන්දාද? දුව ඉපදුනා. ඒ 12 වෙනි මාසේ 5 වෙනිදා දුව ඉපදුනා. sorry. දුව ආගේ මෙහෙම බල්ලා කියන්නේ කොහොමද? ඒකනේ. එහෙම බල්ලවට කියන්න පුළුවන් සිද්ධ වෙච්ච දේවල් ටික. මම වට මෙහෙම තව පේනවා මට. වාගේ තාත්තා නීතිඥයෙක්. වාගේ බිරිඳගේ තාත්තත් නීතිඥයෙක්. ඔය දෙන්න හම්බෙන්නේ කොහොමද? ඔය ඉතින් මේ ලොකු කතාවක් ඉතින් මගේ වයිෆ්ගේ තාත්තයි අපි අතර සම්බන්ධයක් තියෙනවා. අපි ඉතින් ඔක්කොම ළඟපාත එයාගේ අයියා මගේ යාළුවෙක්. නඩුවක් කතා කරන්න ගිහලා හම්බුනේ එහෙම නෑ එහෙම නෑ අපි තාත්තලා යාළුවෝ. එහෙම තමයි හම්බුනේ. එතකොට දැන් තාත්තා වාගේ නාට්‍යයෙන් බලනවද? තාත්තා නාට්‍ය බලනවා අඩුයි. ඇයි? තාත්තා කැමැත්තක් තිබ්බේ නෑ කොයි කාලෙත් මම රඟපානවා. ලෝචනා වාගේ අම්මා කැමතිද රඟපානවට? නෑ. නාට්‍ය බලන්නේ නෑ. නෑ අම්මා කැමති නෑ. පොඩි කාලේ ඉඳන්ම අම්මා කැමති නෑ. තාත්තා තමයි පොඩි කාලේ ඉඳන් මාත් එක්ක ගියේ. අම්මා නම් ඉතින් තාමත් කැමති නෑ. ඇයි?
එයා කැමති කියන්නේ ඔයා මොනවා වෙනව ආනන්ද කැමතියා? ඔයා කියන්නේ නිවේදිකාවක් වෙනව ආනන්ද නැත්නම්? නිවේදිකාවක් කියන එකට අම්මා කැමති. ඒ නිවේදන කරන්න යනවා නම් ඕකේ. එහෙම මුකුත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි චූටි කාලේ ඉඳන් මං රංගපෑමටත් ගිය නිසා වැඩිපුරම අම්මා එක්ක ගියොත් රණ්ඩු. ඉතින් තාත්තා තමයි නිතරම තාත්තා තමයි ලොකුම කැමැත්තක් තිබ්බේ. අම්මා වැඩියෙන් කැමති ඔයා හවුස් වයිෆ් කෙනෙක් කියලා. හවුස් වයිෆ්. අම්මා කැමති එහෙම තමයි. කියන්නේ දැනටත් මම ලංකාවේ ඉන්නවටවත් කැමති නැහැ. ප්‍රේම කරනවට අර එහෙම ප්‍රේමාන්විත දර්ශන රඟපානවට අකමැත්තක් අම්මට තිබ්බද? ඔව්. ඒ විතරක් නෙවෙයි කොහොමත් රංගපානවට කැමති නෑ අම්මා. රංගනයට එන එකට ලොකු කැමැත්තක් නැහැ. ලොකු කියන්නේ පොඩිවත් කැමැත්තක් නැහැ. තාත්තගේ උමනාවට තමයි මම රංගන ශේෂ්ත්‍රයට ආවේ. හැබැයි නිවේදිකාවක් කියන තැන කටයුතු කරනවට ඒක කොච්චර කාලයක් කරත් අපේ අම්මගෙන් ප්‍රශ්නයක් නැහැ. මෙහෙම නිකන් යුග ගීතයක් ගායනා කරනවට අකමැත්තක් නැහැ. කිසිම අකමැත්තක් නැති. මොකද යුග ගීත ගායනා කරන එක්කෙනා ඕකේනේ. හොඳයිනේ. ඒ හින්දා අන්න සූර්යයා ඔයාට හොඳයි කියව තවත් ගෑනු ළමයෙක් අපිට හම්බුණා. තව පුළුවන් ජීවිතේ රස විඳින්න අපි ආරාධනා කරනවා දෙන්නට යුග ගීතයකින් අපිව සනසන්න. මට මොනවද දෙන්නේ? පැතුම් පවන් ඉදයයි අමා සියපනා කල්පනා රසේදේ අමා අල්ලුයන් තුලින් විල් ගඟුල් මැදින් සුගන්ධ කලා එකතු වී ඉතිකවි මල්ලුයන් තුලින් විල්
නැති කැවී රැඳී එක් වෙලා. Thank you. බොහොම ලස්සනයි බොහොම මැචිං. මට මේ ඩෝචනා ඔහොම මයික් එක අරගෙන රාධිකාට දෙන්න. ඔයා මයික් එකත් කරන් එන්න කරුණාකරලා. ගීත ගායනා කරපු මයික් එකම. මට තියෙනවා මේ සූර්යගෙන් මං හැමදාම සූර්යයට දෙනවා පොඩි චැලෙන්ජ් එකක්. සූර්යා මේ මොනවද මේ ඔපෙරා කියන්නේ? අපිට ටිකක් ඈතයි ඔය සංස්කෘතිය. ඔය සංගීතමය සංස්කෘතිය. හැබැයි අපේ රටේ ගොඩක් අය ඔපෙරා ගායනා කරනවා. ඇත්තටම කොහෙන්ද ඔපෙරා බිහි වෙන්නේ? යුරෝප් ඉතලි තමයි බෝන්. ඇයි ඒගොල්ලෝ ඒ වගේ ශෛලියකට යන්නේ? මොකද අපි දන්නවා එක එක සංගීතයන් බිහි වෙන්නේ ඒ රටේ සමහර දේශගුණය වෙන්න පුළුවන්. ඒ රටේ සංස්කෘතිය වෙන්න පුළුවන්. එහෙම ඇයි ඒ වගේ හෙඩ් වොයිස් එකක් එහෙම නැත්නම් ඒ වගේ වොයිස් ටෝන් එකක ඒගොල්ලෝ ඔපෙරා හොයාගන්නේ? මොකද ඒ කට්ටියට විඳින්න පුළුවන් රහ සහ ඒ කට්ටියගේ දේශගුණය, ඒ කට්ටියගේ බොඩි ලැන්ග්වේජ් එක, එයාගේ භාෂාව, සංස්කෘතිය හැම දෙයක් එක්කම දැන් අපේ ජනගී අපි ඕපන් කියන්නේ ඒ වගේ අපිට ඒ රහක් මොකද පොප් කලර්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඔපෙරා කියන සබ්ජෙක්ට් එක වොයිස් වොයිස් ඇන්ඩ් වොයිස් කියන තර්ඩ් වොයිස් එකෙන් සිං කරන්න. ඒ කියන්නේ ඒක ඇත්තටම සම්භාව්‍ය ගණයට අයත් ගීතමය කොටසක්. ඉතින් ඒක හරි අපි ශාස්ත්‍රීය මේ අහන ගීතය වගේ තමයි එයාලගේ ශාස්ත්‍රීය දේ. දැන් ඕනම ගීතයක් ඔපෙරා මාදලින් මට පොඩි ඔපෙරා මාදලින් ගීතයක් කොටසක් ගායනා කරන්න පුළුවන්ද? ඔපෙරාව ටිකක් අපිට පැහැදිලිව පේන විදිහට. ඕකේ මේක ඉතලි ඔපෙරා එකක්. Quando fanno teu sole sene sene me viene con base una malinconia che tu sei stato io restaria quando fanno teu sole sene sene Manno tu sole più belle ne o sole mio stai in fronte a te o sole mio stai in fronte a te හරි තවත් තියෙන අභියෝගේ. මට පුළුවන් නම් ඔපෙරා නොවන ගීතයක් අපි හිතමු කවුරුවත් නැහැ. ඒ ගීතේ ඔපෙරාව පේන විදිහට ගායනා කරන්න පුළුවන්. මාර අභියෝගයට දෙන්නේ. ඒක අපි ටිකක් බලමු අපි මේ සංගීතය එක තැනකට එන්න පුළුවන්ද කියලා අපිට. කවුරුවත් නැහැ කවුරුවත් නැහැ එගොඩට යන්නට ඉරගල වැටිලෝ ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ලන්තරුමකෝ ඔහෙ තිබුණාව ගීතයට හානියක් ගුණාලා සමාවෙන්න. ඕනම ගීතයක් ඔපෙරා කරන්න පුළුවන්ද සූර්යා? ඕනම ගීතයක් බෑ. මොකද අපේ සිංහල භාෂාවත් එක්ක ගත්තොත් ඒක අමාරුයි. මොකද අපි ඉංග්‍රීසි වලින් හරි ඒ ලැන්ග්වේජ් එකෙන් සිං කරනකොට අපිට ඒකට වවල්ස් හරි අපි හයි සිං කරනකොට හයි නෝට්ස් වලට දාන්න ඕන වචන තියෙනවා. අකුරු තියෙනවා. එතකොට අපි මේ සිංහල වචන එකතු අල් හයන්න අල් තයන වගේ තිබ්බත් අපිට සිං කරගන්න අමාරුයි. ඒ කියන්නේ වචනත් එක්ක තමයි මේ ඔපෙරාව ටිකක් අසීරු වෙන්නේ. ඔව්. ඉතින් ඒක සමහර අපේ වචන රවුම් වචන ගොඩක් තිබ්බාම ඒක සිං කරන්න අමාරුයි. රැප් කියන එක අපිට කොච්චර ළඟද අපේ සංගීතයට? රැප් එක ළඟයි. ඒක ඉතින් මොකද රැප් කියන වචනට වඩා අපේ වැඩි සංගීතයේ ඉඳන්ම ඒ එකතු වෙච්ච දේවල් තියෙනවා. අපි කියමුකෝ අඬහැර ඉඳන් අපි බඹර සීපද ඉඳන් අපිට නැත්තම් තේරවිලි සීපද, පද පෙරලි සීපද, එතකොට මොන හරි අර අවමලෙන් අපේ තියෙන ස්තෝත්‍ර අපි ඒතන ඉඳන් ඒක රැප් එක ස්ටයිල් එකක් වගේ තමයි. දැන් අපි ඔයා දන්නවද රාධිකාට හොඳට රැප් ගායනා කරන්න පුළුවන්?
අපි ඇහුවයි අපේ ගීතයේ තිබ්බ රැප් කෑල්ල තමයි ගීතයේ තිබ්බ ලස්සනම කෑල්ල. සිරි සංගබෝධි මාලිගාවේදී රැප් පාට් එක කියලා පෙන්නන්න පුළුවන්. අක ගැන ඒක මේ මියුසික් නැතුව කියනකොට ඉතින් කැතයි හැබැයි. නෑ නෑ මියුසික් එහෙනම් දෙන්න කෝඩ් එකක් දෙන්නකෝ සිරි සංගබෝධි මාලිගාවේදී. මම ටිකක් ෆාස්ට් තියෙනවා. අන්න ඒකයි වැඩි. මම පාට කියනවා ආ සිරි සංගපති කියනවා. සිරි සංගබෝධි මාලිගාවේදී මා දැක ප්‍රාණිහානිකට බැට දෙම්. සිරි සංගබෝධි මාලිගාවේදී මා දැක ප්‍රාණිහානිකට බැට දෙම්. අල බැඳ රඳ බිඳ උඳ කුදලා මිසිත සැඳ කාල මාලිගාවේ ඉන්නවා සොයා. ධර්ම සීල රත්න ලාජ රාමිනි වෙනස. ධර්ම වෙන්න පස්ස හින්දකින්ද මස් සොයා. කෝලහල සිද්ධ වෙන්න කාලෙම සොඳා. කෝලහල සිද්ධ වෙන්න කාලෙම සොඳා. තේජසාර සීලවන්ත ධර්ම සංඝබෝධි රාජ භංග කරලා මී නෑර මාලිගා සොයා. සිරි සංඝබෝධි මාලිගාවේදී මා දැක ප්‍රාණිහානිකට බැට දෙම්. මාරු thank you. අන්න ඔහමයි සංගීත පාඩමක් ගියේ අහගෙන හිටියද? ඕෂධි අහගෙන හිටියද? දැන් ඕෂධි ඔයා සාමාන්‍යයෙන් වැඩක් කරන්න ගියාම ඒකට ටිකක් එක සීරියස් හිතන කෙනෙක්. මට මතකයි එක්තරා රියැලිටි තරඟයකට ඔබට ගායනා කරන්න තිබ්බහම ඔබ සංගීත ඉගෙන ගත්තා. මට මතක් වෙනවා මේ ගායන ඉගෙන ගත්තා. ඒ අතරේ හිටියද නීලා වික්‍රමසිංහ මහත්මයා? නෑ ධනංජය නීලා මිස් ගැන කතා කරනකොට මට මගේ ඉස්කෝලේ කාලෙට යන්න ඕනේ. ඉස්කෝලේ කාලේ. කොළඹ විසාකා විද්‍යාලයේ අය පෙරදිග සංගීත ගුරුවරිය. ඒකෙන් ඉගෙනගෙන තියෙනවද? නෑ මම කරේ නර්තනය. හැබැයි මට තාම සුන්දර මතකයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි අයව තිරේ දැකලා තිබ්බට සජීවීව දකින්න ඉස්කෝලේදී. මුලින්ම මට තාම මතකයි හැමදාම උදේට පෙරදිග සංගීත කාමරේ ඉස්සර අරලිය ගහක් තියෙනවා. එයා එනවා උදේට යාගේ කාර් එක යාම ඩ්‍රයිව් කරගෙන ඉන්නේ. ඇය ඇවිල්ලා කාර් එක විතර පාක් කරලා බහිනවා. ඔසරිය ඇඳලා කොණ්ඩෙ මැදින් බෙදලා බෙල්ලට ගැට ගහලා හරි ලස්සනයි ඒ කාලේ. ඉතින් මේ මට හරි සුන්දර මතකයක් තියෙන එතුමිය ගැන මට ඇගෙන් ඉගෙන ගන්න බැරි වුණා. නමුත් හරි සොඳුරු හරි පාසලේ දරුවන්ට හරි ආදරේ හරි සොඳුරු චරිතයක්. ඉතින් මම හිතන්නේ අපි අර චූටි කාලේ දැකපු පතාක යෝධයෝ පසු කාලීනව අපිට මෙහෙම දැන් මගේ ගුරුවරයෙක් එක්ක මට එක දේශපාලන වේදිකාවේ එක කලා වේදිකාවේ එකට ඇසුරු කරන්න ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ ධනංජය. ඒක ඉතින් අද ඇත්තටම ලොකු තැවුලක් තියෙනවා. මම හිතන්නේ අය ටිකක් කලින් ගියා කලින් වැඩි කියලා මට හිතෙනවා. තව ඉන්න තිබ්බ අයට. අපි එතුමියව මතක් වෙන්නත් එක්ක ගීතයක් ගායනා කරමුද එතුමියගේ? යාළුවේ
ස්තුතියි බොහොම සොඳුරු මතකයක් නැවත අවදි කරා එතුමිය ඇත්තටම අපිටත් හිතනවා එයා වේලාසන වැඩිද කියලා. බොහොම ලස්සන hina වෙලා සින්දු කියපු ඇයට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. හැමදාම කියනවා වගේ නිවන තව ඈත නම් නැවත අපි අතරේම ඉපදෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි. ඕෂධි දැන් ඔයාටම එන්නේ ප්‍රශ්නේ. මේ අන්තර්ජාලයත් එක්ක දැන් අපි මෙහෙම අපි ඔක්කොම එක කාලෙක ඉන්නේ. අපේ පළවෙනි දැන් වසර 20ක් කියලා හිතමු අපි. වසර 20න් පළවෙනි වසර 10 ගෙවෙන්නේ සෝෂල් මීඩියා නැතුව. ඉතිරි වසර 10 තමයි අපි සෝෂල් මීඩියා එක ගත කරන්නේ. අපි පළවෙනි වසර 10 දී අපේ නම මිනිස්සුන්ගේ අතරට ගෙනිච්ච අපේ කරපු චරිතවලින්. හැබැයි දැන් ගොසිප් ඕනේ නේද මිනිස්සුන්ට ඒක කරන්න. ඔව් දැන් ඒක නිකන් ගොසිප් නැතුව ජනප්‍රිය වෙන්න බෑ කියන එකක් ඇති වෙලා තියෙනවා ධනංජය. ඉතින් සාමාන්‍යයෙන් ගොසිප් නම් අඩුයි. ඔය මං ගැනත් ඔය ගොඩක් මේ ඔයාගෙන තියෙන ලොකම ගොසිප් එක මොකක්ද දන්නවද? ඔව් පාට වාච්ච සුදුනේ කොහොමද සුදුනේ කියලා. ඒක වැඩේ තියෙන ධනංජය. දැන් සාමාන්‍යයෙන් කාන්තාවුනේ රූප ගැන උනන්දු වෙන්නේ. කාන්තාවක් ඇහුවට නම් ඒක සාමාන්‍ය දෙයක්. ඒක කමක් නැහැ කියන්න පුළුවන්. වැඩේ තියෙන පිරිමියාට තියෙන උනන්දුව දැන් කොහොම සුදුනේ? සමහරට ඒගොල්ලන්ගේ බිරිඳව සුදු කරන්නද දන්නේ නැහැ. අනේ මන් දන්නේ. ඉතින් විවිධ දේවල් අහනවා. කොහෙන්ද ඉන්ජෙක්ෂන් ගැව්වේ අහනවා. මොනවද ගෑවි කියලා අහනවා. ඉතින් දන්න අය දන්නවා මොකද්ද කියන එක. ඇත්තටම මේ මම ඒ කියන්නේ මම ට්‍රෙන්ඩ් එකට සුදු නෑ ධනංජය. ඇත්තටම මගේ අවශ්‍යතාවයක් නිසා මම මගේ හැම පාට වෙනස් කරගත්ත ඒක. නොකර බැරි දෙයක් වුණ නිසා ඒ ආරෙන්න මම වෙන කිසිම මේ මගේ රූපය වෙනස් කරන්න වෙන කිසිම දෙයක් කරලා නැහැ. හැබැයි අද තාක්ෂණෙත් එක්ක ගොඩක් දේවල් කරනවා. කියන්නේ ලංකාව විතරක් නෙවෙයි ලෝකේ පුරාම මං හිතන්නේ රංගන ශිල්පිනියන්. අපි දැකලා තියෙනවා මූණවල් හදනවා, ජෝලයින්ස් හදනවා, බෝටොක්ස් ගහනවා, රින්කල්ස් හරිනවා. ඒ වගේ නම වෙනස් කරනවා. හැම වෙනස් කරන හැමදේම. නම විතරක් නෙවෙයි නමත් වෙනස් කරනවා. නම වෙනස් කරනවා. ශරීරය අවයව වෙනස් කරනවා. ඔයත් වෙනස් කරන්නේ නම. නම නම් වෙනස් වුණා. ඒක අර ස්ක්‍රීන් නේම් එකක් හැටියට ඕෂධි කියලා ආවට ඕෂධි කියන එක. උෂාදි. බුද්ධිමා උෂාදි. බුද්ධිමා උෂාදි තමයි. ඒක ඇත්තටම ධනංජය උනේ මේ ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටියේ. පුංචිම කාලේ උනේ. ඒක වෙනස් වුනේ මේ දමයන්ති නානක්කාර නැන්ද තමයි ඒක වෙනස් කළේ. ඒක මං හිතුවේ නෑ මෙච්චර දුරකට එයි කියලා. රෝචනා ඔයාටත් දැන් ওই ප්‍රශ්නේ මට අහන්න වෙනවා. ඔයා කරපු චරිත මිනිස්සු කතා බහට ලක් කරනවද? ඔව් ඉතින් මෑත කාලේ මම ලොකුවට නිර්මාණ වලට දායකත්වය ලබනවා. නෙවෙයි දැන් මම අර ආපු ප්‍රශ්නේ වාගෙනුත් ඇහුවොත් ඒ කියන්නේ දැන් ඔයා කොච්චර කාලද ශාස්ත්‍රයේ? අපි හිතමු නිවේදිකාවක් හැටියට ළමා නිවේදිකාවක් හැටියට මම ආවේ. ඒ කියන්නේ මං 5 වසරදී. එහෙනම් සෑහෙන කාලයක් වෙනවා නේ. සෑහෙන සීනි මෙතන ඉන්න සීනියම මම හිතන්නේ අජිත්‍යටත් තරහ සීනිය ආටිස්ට් කෙනෙක්. සීනි ගොඩක් වැඩිපුර තියෙනවා මට. ඔව් කමන්නේ. නමුත් මුල් කාලේනම මෙහෙම සෝෂල් මීඩියා තිබ්බේ නැහැ. වෙලාවකට හිතනවා එහෙම තිබ්බේ නැති එක හොඳයි කියලා. දැන් සෝෂල් මීඩියා එක්ක ගොසිප් නැතුව ජනප්‍රිය වෙන්න බැරිද කෙනෙක්ට? ගොසිප් නැතිව අපිට නම් ජනප්‍රිය වෙන්න පුළුවන් වුණා. හැබැයි දැන් කාලේ මතයක් තියෙනවා. ඒ කියන්නේ හොඳට වඩා දැන් නරකින් ජනප්‍රිය වෙන්න හදන අය වැඩි. ඒ කියන්නේ නරක දේවල් පෙන්නලා මොකද හොඳ කතා කරන අඩුයිනේ අද කාලේ සමාජයේ. ඉතින් ඒක හින්දා මේ හොඳ පැත්තට වඩා නරක පැත්ත නෙගටිව් මාකටිං තමයි දැන් ගොඩක් අය ඒ කියන්නේ ජනප්‍රිය වෙන්න තෝරගෙන තියෙන්නේ. නමුත් අපි අදටත් බයයි අපේ වැරදි දෙයක් ප්‍රේක්ෂකයන් අතරට යයිද කියලා. නමුත් දැන් ඒකම ට්‍රෙන්ඩ් එකක් කරගෙන අනිත් අය යනවා. දැන් මේ මෑතකදී දැන් මම මේ චැරිටි වැඩක් කරගෙන යනවා චයිල්ඩ් කෙයා බයි ලෝචනා කියලා. ඉතින් ඒකේ දැන් මං කරගෙන යනකොට මම ඒව ෆොටෝස් දැම්මා. ඉතින් මගේ Facebook එකේ මම දැම්මා. ඒක මන් දැම්මේ මේ මම කරා කියලා වීරයෙක් වෙන්න නෙවෙයි. ඔයාලත් කරන්න කියන අයිඩියා එක අනිත් අයට යන්න. එහෙම එකකින් තමයි මන් දැම්මේ. නමුත් ඒකට කමෙන්ට් දාලා තිබ්බා අයියෝ අපිත් ඔය වගේ වැඩ ඕන තරම් කරනවා. මේ අපි ඒත් Facebook දාන්නේ මං කියන්නේ කරන්න කියලා. කරලා දාන්න කියලා. හැබැයි ඒකෙන් උනේ මුලදී බැන්න කට්ටියක් හිටියා. නමුත් ඒකෙන් මාත් එක ගොඩක් කට්ටිය එකතු වුණා. ඒ කියන්නේ අපිත් කැමති උදව් කරන්න අනේ අපිවත් ගන්නකො. ඒ කියන්නේ මං හිතන්නේ ඒක දැන් මං අර ෆොටෝ දාන එක නැවැත්තුවා නම් මට අර කට්ටිය එකතු කරගන්න වෙන්නේ නැහනේ. මං ඒකට හිතාමනාපකම් කරගෙන මට බෑ එහෙනම් මං දාන්නේ මම මේක කරනවා මං පෞද්ගලිකව මේක කරනවා. මම මේක ෆොටෝස් දාන්නේ නැහැ කියලා හිටියානම් මගේ වට කට්ටියක් එකතු වෙන්නේ නැහැ. දැන් මේ වෙද්දි දැන් මේ 30 වෙනිදාත් මං කුරුණෑගල යනවා. ඒත් Facebook එකෙන් මට කැමැත්තෙන් මාත් එක්ක එකතු වෙච්ච කෙනෙක් මම මෙහෙම පවුල් කිහිපයකට මම තෑගි දෙන්නම් කියලා. ඉතින් මේ වෙද්දි මං හිතන්නේ 1000කට වඩා පිරිසකට මට පුළුවන් වෙලා තියෙනවා දරුවන්ට
ගෙදරට ආහාර වියලි ආහාර පොත්පත් ලබා දෙන්න. ඔහොම කියනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඡන්දයක්වත් වෙනවද ළඟදී දේශපාලන මගේ ජීවිතේ කොතනකවත් ඡන්දයක් කියන දෙයකට කොතනකවත් නමක් ගෑවිලා නැහැ. මොකද මගේ ඡන්දේ එයාටවත් උදව්වක් කළේ නැහැ. නෑ මං එයාට බැන්නේ ඇත්තටම කියනවනම් මගේ හොඳම යාළුවෙක් නිසා මං එයාට බැන්නා. ඡන්දේ ඇයි ඡන්දෙට ඉදිරිපත් උනේ ඇයි කියලාත් මං එලාවක බැන්නා. ඉතින් මොකද මගේ ඡන්දෙට විතරයි සීමා වෙන්නේ දේශපාලනේ. ඒකත් ගොඩක් වෙලාවට මේ අවුරුදු ගානක මම ලංකාවේ ඉඳලා නැහැ. සමහරක් දවසට ඡන්දේ තියෙනකොට ඒකත් නැහැ. ඉතින් ඡන්දේ දාන්නත් ලැබිලා නැහැ. මගේ කොතනකවත් ඡන්දේ ඉල්ලන්නවත් කිසිම අදහසක් නැහැ. සමහරු එහෙමත් දාලා තිබ්බා කමෙන්ට් දාලා තිබ්බා. මේ අනාගතේ ඡන්දේ ඉල්ලන්න තමයි නෑ මගේ කැමැත්තෙන්ම තමයි මේක කරන්නේ. විශේෂයෙන් මගේ දරුවා මගේ ළඟ නැති හින්දා තමයි මට දරුවන්ට උදව් කරන්න උවමනා වුනේ. මගේ දරුවා හින්දා තමයි මම ඒක පටන් ගත්තේ. දැන් අද දරුවා එනකම් බලාගෙන ඉන්නවා තවත් දරුවන්ට උදව් කරන්න. මගේ බබාවත් එකතු කරගෙන. ඒක තමයි මට විශේෂයෙන් මේ කාලේ මං සූදානම් ඔෂේ දැන් ඒ ප්‍රශ්නේ මට වාට අහන්න හිතුණා දැන් අර දින්න නම් වාට ගොඩක් යාළුවෝ තව ඉඳී තව පිරිස එකතු වෙයි දැන් අර කියනවානේ මේ ජයග්‍රහණයට පියවරු 16යි පරාජිතයා අවජාතකයි කියලා. ඉතින් ඔයාට එහෙම අතහැරියේ නැති මිතුරන් කවුද මේ ශාස්ත්‍රයේ ඔබ ඉන්නවා මම මෙහෙමයි දරංජ මම කොහොමද ක්ෂේත්‍රයේ මේ කියන්නේ හැමෝම සාමාන්‍ය විදිහට ඇසුරු කරාට මම පුද්ගලික මට්ටමින් ගොඩක් අයව අසුරු කරන්නේ නැහැ. ඒ කියන්නේ අර මම පුංචි කාලේ ඉඳන්ම මම තනි දරුවා හැටියට හැදිච්ච ඉඳ වෙන්නේ නැති මට එහෙම ලොකු පිරිසක් නැහැ. මේ අතේ ඇඟිලි ගන්නටත් වඩා අඩු පිරිසක් තමයි මට යහළු මිත්‍රයෝ ඉන්නේ. ඉතින් ලෝචනත් එක්කෙනෙක්. ඉතින් ගොඩක් දුකේදී සැපේදී ඉන්න කෙනෙක් ලෝචනා. ඉතින් පෙරදුනා කියලා එහෙම කලාවේ අය ගොඩක් එහෙම මට දේශපාලනේ හින්දා ඇති වුණෙත් නෑ නැති වුණෙත් නෑ. කලාවේ අය එහෙමම තමයි. ඒගොල්ලන්ගේ වෙනසක් නෑ. මං ළඟදී ගොඩක් අසනීප වුණා. මට ඒක මේ වෙලාවේ කියන්න ඕනේ මට කොතනදවත් කියන්න ලැබිලා නැහැ. හැබැයි මං එයාට කියන්නේ නැහැ. එයාට කියන්න අවශ්‍යතාවයක් නැහැ නේ. මං හැබැයි කියනවා දැන් සමහරු හිතන්නේ ඕෂධි කියන්නේ දැන් දේශපාලනෙත් එක්ක එන නිසා සමහරක් වෙලාවට වෙන අමුතු කැරක්ටර් එකක් කියලා හිතන අයට මම මේ කියන්නේ මං අසනීප වෙලා ඉද්දී මාව කිසිම මේ කාලේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක නමුත් කිසිම බයක් නැතුව මාව ගෙදර තියාගෙන දරුවොත් එක්ක මගේ උණු වතුර ටිකද මට මගේ බෙහෙත් ටිකද මට උණද මට සෙමද හැම වෙලේම බල මට බෙහෙත් කළා. මටත් ඇත්තටම හිතාගෙන අවුරුදු ගාණක් දන්න යාළුවෙක් මටත් ඇත්තටම හිතාගන්න බෑ මේ ඕෂධියද කියලා. ඒ තරම් මාව අම්මා කෙනෙක් විදිහට බලාගත්තා. මේ මම හිතන්නේ මට ඒක කවදාවත් අමතක වෙන එකක්. අජිත් මේ නංගිලා දිහා දැක්කම මොකද්ද වඩ හිතෙන්නේ? මොනවද වඩ කියන්නේ ඉතින්? සින්දුවක් කියන්න හිතෙන්නේ? වැඩි අහන් ඉන්නවා මං ඉතින් අපි කාලෙකින් ඉතින් සහයෝගයෙන් වැඩි යන නිසා. ඔව්. ඉතින් හරි සුන්දරයි ඉතින් ඇත්තටම. මේ නංගිලා ගැන කියලා අපිට සින්දුවක් කියන්න පුළුවන්ද මේ නංගිලා වෙනුවෙන්? මේ නංගිලා ගැනද? ඔව් මේ නංගිලා හරි ගැන කවුරු හරි නංගිලා ගැන කියමු. ඔක්කොම නංගිලා ගැන කියමු. මගේ නංගිගේ කඳුළු වලින් මුතු කොට අමෝනා ඔබේ කුමාරිගේ ගෙල පැලඳුවේ පෝරුවේ රන්දා ඒ කඳුළු යාළුවේ මුතු පොටකේ ඇද ඔබේ ඇකි සුසුම යාළුවේ පවනක්ද අද ඔබේ දා ඔබට පිදුව පෙම් කුසුම් ඔබේ දෙපයට පොඩි උනාලු ඔපි පෙන විලසින් ඔබේ තැනින් තවත් මලක සුවඳ පැතුවනම් පින් සිදුවෙයි මගේ නම් මරලා දැම්මනම් ඒ කඳුළු යාළුවේ
මුතු පොට කියද ඔබේ ඇගේ සුසුම යාළුවේ පවනක්ද අද ඔබේ දුක අහන්න දිවිඋඩ නැති ඔබේ ලොවට සාප දෙන්න නංගි දෙන්න නැති අපේ හිතේ ඉඳර නොබේ සතුට වෙන්න නැති මගේ නංගිගේ කඳුළු වලින් මුතු පොට අමෝනා ඔබේ කුමරිගේ ගෙන පැලඳුවේ පෝරු වෙරන්දා ඒ කඳුළු යාළුවේ පොට කියද ඔබේ ඇගේ සුසුම යාළුවේ පවනක්ද අද ඔබේ ඒ කඳුළු යාළුවේ මුතු පොට කියද ඔබේ ඇගේ සුසුම යාළුවේ පවනක්ද අද ඔබේ යස ඉස්වරු පිරුණු තැනා සිරිදෙවුදු සිටින තැනා යස ඉස්වරු පිරුණු තැනා සිරිදෙවුදු සිටින තැනා ළඟම ඇතේ තුරක නැතේ ළඟම ඇතේ තුරක නැතේ අපි යන්නේ යස ඉසුරු පිරුණු තැනා සිරිදිවුදු සිටින තැනා සුක්තිගරුක අතීතයට කැන්දන් යමි මම දස රාජ ධර්ම කළ තෙජ රාජ පුතුන් නැත ඇස් ඉදිරියේ ඔබලන් ඇස් ඉදිරියේ ඔබලන් ආතීතයේ ස්තෝරුව එදා ඉඳන් මම නිදි මර මුර කොට බහිරව පිළිපුද කොට රැකගත්තේ නුඹලට රැකගත්තේ නුඹලට යස ඉසුරු පිරුණු තැනා සිරිදෙවුදු සිටින තැනා යස ඉසුරු පිරුණු තැනා සිරිදෙවුදු සිටින තැනා රජවරු රජ මැතිවරු රජ රාජ බිසෝවරු කර කෙලි සෙල්ලම් දෙක තව තෑගි දියන් මට හොඳ තෑගි දියන් මට හොඳ තෑගි රජවරු රජ මැතිවරු රජ රාජ බිසෝවරු කල කෙලි සෙල්ලම් දෙක හොඳ තෑගි දියන් මට හොඳ තෑගි දියන් මට හොඳ තෑගි දියන් මට යස ඉසුරු පිරුණු තැනා සිරිදෙවුදු
රස ඉසුරු විරුණු දැනා සිරි දෙවුදු සිටින තැන ළඟම ඇතේ දුරක නැතේ ළඟම ඇතේ දුරක නැතේ අපි යන්නේ ඒ පාර අපි එහෙමයි. තව තෑගි දියන් මට කිව්ව හැටි තෑගි දෙනවා. අන්න ඒකනේ කියන්නේ. මේකේ තියෙන සෝඩා විතරක් නෙමෙයි ඒ කියන්නේ. සෝඩා ඔච්චර බර වෙන්න විදිහක් නෑනේ. මේක ගලවලා බලමුද? මටත් හිතෙනවා මොකක් හරි මේකේ තියෙනවා කියලා. හැබැයි ලස්සන සින්දුව. thank you. ඒක ඇවිල්ලා රතු හැට්ටකාරී වේදිකා නාටකය. ඕක ලූෂන් බුලත් සිංහල මහත්මයා ලියන්නේ. ඔස්ටින් මුණසිංහ මහත්මයා තමයි සංගීතවත් කරන්නේ. රොඩ්නි අයියා තමයි ඕක මේ ගායනා කරන බොහොම ලස්සනයි. අද මම මේක විනාශ කළා. නෑ මම ඒක ලස්සනට කිව්වා. 2011 වාට එනවා ලස්සන සිද්ධියක්. වාට හම්බ වෙනවා සම්මානයක්. ඒ සම්මානය අරගෙන සම්මානය ගැන කතා කරන්න එනකොට වාට ඒක වළක්වනවා ස්වභාව ධර්මය. ඇයි එහෙම වුනේ? ඒක හරි කනගාටුදායක සිද්ධියක්. ඒක මගේ ජීවිතේ මම රඟපාපු දෙවෙනි ටෙලිනාට්‍ය. මේ අපි මේ ආයතනයේ කරපු ටෙලිඩ්‍රාම එක සුළඟ ටෙලිනාට්‍ය සඳරුවන් ජයවික්‍රම මහත්මයා අධ්‍යක්ෂණය කරපු ඒ වගේම ලක්ෂ්මන් කුෂුමාර මහත්මයා ලියපු ඒකේ ගායන වික්‍රමතිලක ආශායිද සිංහ ප්‍රධාන නාලියන් මම සහායකයා රඟපෑවේ 2011 රාජ්‍ය සම්මාන වලින් හොඳම සහාය රංගනය වෙනුවෙන් රාජ්‍ය සම්මානය හම්බුණා. හැබැයි පහුවෙන්දම මට මේකේ ඉන්ටර්විව් එකක් තිබ්බා. හැබැයි මට එනකොට මට වාහනයක් තිබ්බේ නැහැ. එදා ලොකු ට්‍රැෆික් දවසක් මේ මනෝජයි. හරි. ඉතින් මම වැස්සකුත් තිබ්බා එහෙම නැහැ. වැස්සක් තිබ්බෙත් නැහැ ඒක ෆිල්ම් එක එහෙම නෑ. එදා කොහොම හරි ට්‍රැෆික් ලොකු අකුණු ගැහුවා නේ. අකුණු ගැහුවෙත් නැහැ. හරිද? එනකොට ඉතින් එන්න බැරි වුණා. වැඩි ලයිව් එකට එන්න බැරි වුණා. ඉතින් ඒක එක සිද්ධියක්. හැබැයි ඉතින් එහෙම කොල්ලා සැලුන්නේ නැහැ. බොරු කියන්න එපා. සැලුණා. චුට්ටක් සැලුණා. ඇඬුවා. සම්මානේ හම්බුනේ සම්මාන උල්ලේදී. නමුත් ඒ සම්බන්ධව කතා කරන්න මේ ඉතින්ට එන්න අවස්ථාව ලැබුණේ නැහැ. මග ට්‍රැෆික් නිසා. ට්‍රැෆික් ලංකාවේ ඉතින් තියෙන දැවෙන ප්‍රශ්නයක් නේ. නැතුව මම කියන්නේ තෙල් දැවෙනවනේ ඒක නිසා. දැන් එහෙම සම්මානයක් හම්බුනම කොච්චර සතුටුද ඔයාට? ගොඩක් සතුටුයි. දැන් රදිකට සම්මාන 15ක් නේ. ටයිටල් 15ක්. එහෙමද? කොච්චර සතුටුද? 15 සතාවක් සතුට. 15 සරක් සතුට. දැන් ඇත්තටම මොකද්ද මේ දැන් රූපරාජිනී තරඟ වලින් දින්නෙන් පස්සේ සමාජයට කරන්න ඕනේ එක දේවල්. ඔයා මොනවද කරේ? මිසිස් වර්ල්ඩ් ගිහිල්ලා ආවට පස්සේ අර අත් නැති කකුල් නැති අය ගොඩක් ඉන්නවා. එතකොට රත්මලානේ තිබුණා රත්මලානේ නෙමෙයි සතුටු වෙන ඉස්සරහා තිබුණා ඕගනයිසේෂන් එකක්. මම ඒකත් එක්ක වැඩ කරා. නමුත් එතකොට Facebook ලොකුවටම යන කාලයක් නෙමෙයි. ඒ හින්දා ඒ දේවල් පබ්ලිෂ් කරන්න මට හැකියාවක් ලැබුණේ නැහැ. මිනිස්සු අතරට ගෙනියන්න බැරි වුණා මම මෙහෙම දෙයක් කරායි කියලා. දැන් හැමෝම කරනවා ඒ දේ. නමුත් මම සන්තෝෂ වෙනවා මං ඒ කාලේ වුණත් මට මගේ හැකියාවෙන් මං ඒ දෙයක් කරේ. ඒ කියන්නේ කාගේවත් සපෝට් එකකින් නෙමෙයි මගේ තනි දේවල් වලින් තමයි මං එහෙම කරේ. ඉන්ටර්නැෂනල් ඒක කියද්දිනේ ඒක පුරුදු වෙන්න එපා හැමෝම. මොකද ඒක අර නාට්‍ය නම තමයි ඉන්ටර්නැෂනල් තමයි හරි වචනේ. මේකේ මේ ක්‍රිස්ටිනා දැන් කොයි වගේ අවස්ථාවක දින්නේ තව ඉස්සරහට තව කොච්චර ප්‍රමාණයක් තියෙනවද කොටස් මේකේ මිනිස්සුන්ට බලන්න? කොටස් 75ක් තියෙනවා. ඒ 75ෙම මම ඇවිල්ලා යනවා. ඉතින් ඒක හරි ප්‍රේමාන්විත කැරක්ටර් එකක්. මට ඉස්සෙල්ලම දුලීකක්කි සුජීව අයියා තමයි මට කරලා පෙන්නුවේ මෙහෙම තමයි රදිකා කරන්න ඕනේ. මොකද මම රංගපාලා තිබ්බේ නැති නිසා. ඉතින් ඒ දෙන්නගේ සහයෝගය නැත්තම් මට ක්‍රිස්ටිනා කැරක්ටර් එක හරියට කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් දුලීකක්කිත් එක්ක සුජීව අයියා කරලා පෙන්නවා රදිකා මේ විදියට කරන්න. මෙහෙම තාත්වික වෙන්න. ඉතින් ඒක ලොකු ශක්තියක් වුණා. මගේ පළවෙනි නිර්මාණයට දායක වෙච්ච ඒ දෙන්නගෙන් ලැබුණු සහයෝගය ඇත්තටම මට මාර වටිනා. ඒ හින්දා මම ඉතින් විශ්වාස කරනවා ඉස්සරහට මට හම්බෙන ඕන කැරක්ටර් එකක් ලස්සන කරන්න පුළුවන් කියලා ඒ අත්දැකීම. ඉස්සරහට මොන වගේ චරිතද කරන්න කැමති සහ කාත් එක්කද රඟපාන්න කැමති? එහෙම විශේෂ කෙනෙක් නෑ. ඉතින් අත් එක හම්බුණා තාත් එක කරනවා. ආයෙම ප්‍රශ්නයක් නෑ. හොඳයි. ගායකයෝ දැන් ඔය අර මං කිව්වේ අර වගේ නිකන් දැවැන්ත සංගීත කණ්ඩායමක නියමුවෙක් හැටියට දැන් මේක අලුත් වැඩක්. ගායකයෝ ටිකක් එකතු වෙලා ලංකාවේ ඒ කියන්නේ ලෝකේ කොහෙවත් නැහැ ඇත්තටම. ලංකාවේ අපි එකතු වෙලා ගායකයෝ 7 දෙනෙක් එකතු වෙලා පටන් ගත්තා. මේ ගායකයෝ කියලා බෑන්ඩ් එක. ඉතින් මාර්තු මාස තමයි. කවුද මේ ගායකයෝ? ගායකයෝ අපි 7 දෙනෙක් ඉන්නවා. මම ඉන්නවා, අපි ජයන්ත දිසානායක ඉන්නවා, නදීර නෝනිස් ඉන්නවා, ඉන්ද්‍රජිත් දොළමුල් ඉන්නවා, ජයසිරි අමරසේකර ඉන්නවා, ජෝර්ජ් අයියා ඉන්නවා,
අපි 7 දෙනා එකතු වෙලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. ඒතර ඒගොල්ලෝ තමයි ප්ලේ කරන්නේ. ඔව් ආටිස්ලා අපි 7 දෙනාම ප්ලේ කරනවා. අපි 7 දෙනාම සිං කරනවා. අනේකර ෂෝ එකක්ම කරන්න පුළුවන්. ෂෝ එකක් කරන්න පුළුවන්. ඊවන්ස් ඒ කියන්නේ ඕන වැඩක් ගහන්න පුළුවන්. ඉතින් දැන් ටුවර් 3ක් විතර ඇවිල්ලා තියෙනවා. ඉතින් තවත් ආටිස්ලා ඕනේ නැහැ නේ වැඩේට. ඒ කියන්නේ අපිම ප්ලේ කරන ප්ලේයර්ස්ලා 7 දෙනෙක් සෙට් වුණා කියන්නේ අමුතුම මැච් එකක් ගහන්න පුළුවන්. ඒක අලුත් වැඩක් ඉතින් ඒක ලේසි. මාර ඒවා මට ක්‍රියේටිව් වලට මට තව කියලා 12න් පස්සේ ඔයා වෙනස් වෙනවා. ඔයා 12ට කලින් මෙහෙම නෙවෙයි දෙනවා හිටියේ. ඔයාට තුන්වෙනි ඇහැ පහළ වෙනවා. දෙනුවන්ට තුන්වෙනි ඇහැ පහළ දෙනුවන් නේ. ඈ 12න් පස්සේ ත්‍රිනුවන්. එතකොට දෙනුවන්. ත්‍රිනුවන්. ඒක තමයි වාස්ත ජෝතිපාල මහත්තයාට. ගොඩක්ම ආසයි. ඔය ආස්ත ජෝතිපාල මහත්තයාට. මගේ ආසම ගායකයා. එහෙනම් අපි සින්දුවක් අහමු. අපි ටිකක් අහලා නැති ගීතයක් මේක මේ ටිකක් අඩුවෙන් අහන ගීතයක් අපි ඒ නිසා අවස්ථාව ගමු. ही नहीं සිතුවිලි සේනා ඉකිල යනවා ආදරෙන් හිතහි නැහැ සිතුවිලි සේනා ඉකිල යනවා සතුට ගලනා කවුද දිනුවේ සනකලි සිරියයි ලෝකේ සතුට ගලනා කවුද දිනුවේ ආදරෙන් හිතහි නැහැ සිතුවිලි සේනා ඉකිල යනවා ආදරෙන් හිතහි නැහැ සිතුවිලි සේනා ඉකිල යනවා විගත බබලේ යුත වෙලා රංගමු මිහිරේ හිරු සඳු එකවර පායා විගත බබලේ අතිනත වෙලා රංගමු මිහිරේ ආදරෙන් හිතහි නැහැ සිතුවිලි සේනා ඉකිල යනවා ආදරෙන් හිතහි නැහැ සිතුවිලි සේනා ඉකිල යනවා බොහොම ස්තුතියි අපි අවසානය කරා පැමිණ සිටිනවා රෝෂණ මගේ ඇත්තටම අහන්නද ඔයා ඇත්තම කියනවාද මං ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා බොහොම සතුටින් කෑ ගහලා hina වෙලා ඉන්නවා ඇත්තටම ඔයා සතුටින් දින්නේ
මට ඔය වගේ ප්‍රශ්න අහන්න එපා මගේ මොකද මම ඇත්තටම සතුටින් නෙවෙයි ඉන්නේ මොකද හැමෝම මගෙන් අහන ප්‍රශ්නයක් දරුවා නැතුව කොහොමද ඔයා සතුටින් ඉන්නේ කියලා. අපි පෙන්නන්නේ අතාරිමුකෝ ඒ කාරණාව අපිට තේරෙනවා. අපි පෙන්නන්නේ හැමතැනදීම මාව දකින්නේ මං hina වෙලා ඉන්න චරිතයක්. සමහරුන්ට ඒක දරා ගන්න බෑ මොකද මේ මම hina වෙලා ඉන්නේ කොහොමද කියලා අහනවා. මගේ දරුවා හින්දා මං hina වෙලා මං ජීවත් වෙලා ඉන්න ඕනේ මගේ දරුවා ළඟට එනකන්. ඉතින් මේ මං දරුවා වෙනුවෙන් ඉන්නවා බලාගෙන. ඉතින් මම හිතන්නේ මේ හැමෝටම ප්‍රශ්නයක් ඉතින් ඕක අහනවා. ඉතින් මට දැන් උත්තර දීලත් අවුරුදු දෙකක්ම දැන් ඔකට උත්තර දෙනවා. දැන් තියෙන උත්තරයක් දෙන්නත්. දැන් තියෙන උත්තරයක් දෙන්න. දැන් තියෙන උත්තරයක් දෙන්න. මොකද මේ මටත් වඩා ප්‍රශ්න වෙලා තිබ්බේ අනිත් අයට. දරුවා නෑ මේ සමහර කෙනා ඩිවෝස් වෙලා මේකයි දැන් යන්නත් බෑ කොහෙවත් ඒකයි ඔය ඔහොම ඉන්නේ කියලා මට වඩා අපේ මගේ දෙමව්පියන්ටත් වඩා අනිත් අයට ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඔන්න දෙයියනේ දැන් උත්තර තියෙනවා. දැන් මගේ දරුවා එනවා. ඔයාගේ බෙස්මන්. මේ මගේ බෙස්මන්. නිකන් හරි ලසන්ත ගියා නම් මෙයාව තමයි බඳින්නේ ඊළඟ. සෑහෙන්න මදි. ඔයා දන්නේ නැතුවනේ ආවේ. එහෙම නීතියක් තියෙනවා කියලා දන්නේ නැතුවද කියේ? ඔව් දන්නේ නැතුවද කියේ? ඔයාට දුන්නේ නැද්ද ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා? දැන් ඕක තීක්ෂණයට උනානේ. තීක්ෂණක වෙන්නේ. එහෙම ඔයා නෙමෙයි. සූර්යයට ඔයගේ 25ක් විතර දීලා බාර කරනවා. බෙස්මල්ලා දින්න වත් එහෙම තමයි. මගේ එකත් එකක්. ඒක හැබැයි එහෙම වුණා නම් නෙදර්ලන්තෙටත් යන්න හම්බෙයි. නෑ නේ එහෙනම් ලසන්තව බඳින්න වෙනවා මෙයාට. එහෙම දෙන්නේ. නෙදර්ලන්තේ ඒක නීතිගත බැන්දොත් බෑ ලංකාවේ ලසන්තව බැන්දොත් නෑ නෙදර්ලන්තේ. ඒක නෙදර්ලන්තේ නීතිගත කරලා තියෙනවා නම් ඉතින් අපිට කමක් නෑ. ඉතින් අපි ඒකට ඉඩ දෙනවා. ඒ පුළුවන්. ලංකාව නම් තාම අමාරුයි. ඒ පුළුවන්. සූර්යා. දැන් අර කිව්වා වගේ 25ක විතර වගකීමක් එක්ක දැන් තාම තනිකඩයි. ඒක තමයි. අර මට හිතෙනවා අර ඉසුරු මුනියේ අර සින්දුවේ තියෙන්නේ. අර කලාකාර අර ඉසුරු මුනියේ පෙම්මියෝල හදපු කෙනාගෙන් අහනවා ආගේ වයිෆ් තරම් සිම්මැලිද කළුගල් කියලා. තාම තනිකඩයි කියලා. ඒක නේද? තාම මේ බරසාර සින්දු කියන. ඒක තමයි මමත් කල්පනා කරන්නේ. බලාගෙන ඉන්නවත් දන්නේ මොකක් කර එහෙම අවස්ථාවක් කරගෙන ඉන්නේ. මේ බලාපොරොත්තු හිටියේ ඉතින් හරි ගියේ නෑ. ඒකත් හරි ගියේ නෑ. ඔව් ඒකත් හරි ගියේ නෑ. බලමු නේද ඉස්සරහට දැන් හෙට ප්‍රොපෝසල් එයිද දන්නේ නේද මට සූර්යව හම්බෙන්නේ හැම දවසම සූර්යයා තනිකඩයි මාර වැඩන්නේ මේක. ඒක සිකුරාදා දවස් වලට අපිට සූර්යයා ළඟට කරොත් එන්න බෑ. එන්න බෑ රස්නේ. රස්නේ පිච්චෙනවා. පිච්චෙනවා. එන්න බෑ නෙවෙයි ඉන්න බෑ. අන්න එහෙමත් එකක් තියෙනවා. එනවා යනවා වගේ එකක් තියෙනවා නේද? දන්න. ඉන්න පුළුවන් කෙනෙක් හම්බෙන්නේ. අපි ඊළඟ දවසේ හම්බ වෙනකොටත් අපිට පෙම්වතියගේ නම කියන්න පුළුවන් වෙයි කියලා ප්‍රාර්ථනා කරමු. හා. ස්තුතියි. ඔෂිදී ජීවිතේ කියපු එක්තරා වාක්‍යයක් ඉවත් කරගන්න අවස්ථාව ලැබුණොත් ඉතිහාසයට ගිහිල්ලා මොකක් හරි තමන් කරපු ප්‍රකාශයක් අයින් කරගන්න ටයිම් ට්‍රැවල් හරහා කාලතරණය කරලා අවස්ථාවක් ලැබුණොත් එහෙම අයින් කරගන්න වචනයක් තියෙනවද? ඇත්ති මට එකපාරට මෙහෙම ලොකුවට නෑ නමුත් සමහර දේවල් වලදී ඉතින් අර අපිත් මිනිස්සු හැටියට සමහර දේවල් අපෙන් කටින් පිට වෙනවනේ. ඉතින් එහෙම අවස්ථා නැතුවම නෙවෙයි ඒක එකපාරට මෙහෙම ලොකුවට බලපෑලා නෑ. නමුත් සමහරුන්ගේ හිත රිද්දිච්ච සමහර අවස්ථා ඇති. ඉතින් ඒව ඔක්කොම අයින් කරගන්න කැමති කාගේවත් හිත රිදුනා නම් ඒව අයින් කරගන්න කැමති. හොඳයි දෙනුවන්. අවසාන වශයෙන් දැන් ඔයාලට අර මේ අද දවසේ කරපු සීලු වැරදි හදාගන්න අවස්ථාවක් හම්බ වෙනවා. කියන්නේ අද දවසේ විතරක් නෙවෙයි. අද දවසේ විතරක් නෙවෙයි. ජීවිත කාලෙම කරපු සීලු වැරදි හදාගන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඔබ කොයි අවස්ථාවක් තෝරගන්නේ? මං හිතනවා ජීවිතේ කිසිම එකක් හිත හදාගන්න අවශ්‍ය නැහැ. ඒ හැම දෙයක් නිසා තමයි අද දවසේ උදා වෙලා තියෙන්නේ. ඉතින් මං හිතනවා ඉස්සරහට අපි හොඳින් වැඩ කරන් යනවා මිසක අතීතයේ වෙච්ච කිසිම සිද්ධියක් වෙනස් කරන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මං හිතන්නේ මේ හැමදේම ආශිර්වාද, අත්දැකීම්, දුක, කඳුල හැමදේම සතුට ඒ ඔක්කොම මට ඕනේ නිසායි මට දුන්නේ අද වෙනකන්. හෙට ඉඳලා මට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ප්‍රාර්ථනා කරමු හැමෝටම එහෙම වෙන්න කියලා. Thank you. හැමෝටම. ඔයාටත් මට ආදරේ මම කියලා තියෙන්නේ. ඔයා කිව්ව එක ෆස්ට් ටයිම්. ෆස්ට් ටයිම් කිව්වේ. ඔයා මට ආදරේ. මම මට ආදරේ. බොහොම ස්තුතියි. ඒ ආදරේට මම බොහොම ආදරේ. මම ගෞරව කරනවා. අනිවාර්යයෙන්. Thank you. අදිතයි අවසාන වශයෙන් මොකද කියන්න තියෙන්නේ? මොකද කියන්නේ ඉතින් සතුටුයි. ඔයාගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ හොයන අයට මොකද කියන්න තියෙන්නේ? ඔයාගේ සංගීත ජීවිතය ගැන හොයන අයට මොකද කියන්නේ? සංගීත ජීවිතය හොයන අයට කියන්නේ සකුරාරෙන්චි ලබන මාසේ මගේ බෑන්ඩ් එක ටිකක් නවත්තලා තිබුණා. වෙනස්ම විදියක එනවා. දකුණෙන්ම තමයි එන්නේ. ඉතින් ඒක මට මම හිතනවා ඒක මට සතුටුදායක ආරංචියක් වෙයි අපේ අනිත් බෑන්ඩ් එකේ එකතු වෙන කට්ටියත් එක්ක.
ඉතින් පුද්ගලික ජීවිතේදී මම හිතන්නේ හැල හැප්පීම් තිනකොට තමයි රස. නැත්තම් රසක් නැහැ නේ. අද මෙතන ඉන්නේ නැහැ නේ නැත්තම්. ඔය කොහේ හරි ඉන්නෝ කියලා වෙන තැන. ඒක නිසා මේ සියලු දේ වෙන්නේ අපේ ජස්ටනික දෛවයත් එක්ක වෙන දෙයක්. මේ හැමෝම හම්බෙලා විනෝදෙන් යනවා. හෙට මොන වේද අපි දන්නේ නැහැ. අපේ මේ يعني අනියත පෙනිපෙනී යන ගමනක් නේ. දැන් මේ වසන්තේ උදා වුණාට මේක හෙට අනිද්ද මොන වේද අපි දන්නේ. ඔයාලට පුළුවන් ද සූර්යයාට මේ උපදේශයක් දෙන්න වගේ ජීවිතේ ලැබපු අත්දැකීම් එක්ක සූර්යයා තාම තනිකඩයි. සූර්යයාට දෙන්න තියෙන හොඳම උපදේශ මොකක්ද? එහෙම ඉන්න මල්ලි. ඔහොම ඉන්න මල්ලි. මනෝජය පිටක් දුන්නා. අර පැත්තට මනෝජයටත් කියන්න පුළුවන්. මනෝජය අපිට කලින් ඒක දැක්කා. ඒ නිසා තමයි එහෙම හම්බුණා නම් ප්‍රශ්න මොකුත් නැහැ. උපදේශ ගන්නනේ මනෝජයගෙන්. ඔන්න වැදගත් උපදේශයක් සමගින් අපි සූදානම් අද රාත්‍රිය ඔබෙන් සබ ගන්නට සතුටින් ඉන්න. හැමෝටම ප්‍රශ්න තියෙනවා. මේ හැමෝම කතා කරන දේවල් ඇතුලේ සමහරට ඔබට තේරෙන්නේ නැති හැමෝටම තියෙනවා ප්‍රශ්න. හැබැයි මේ ප්‍රශ්න විසඳා ගන්න ආකාරය මත තමයි ඔබේ ජීවිතේ හෙට දවසේ තීරණය වෙන්නේ. ඒ නිසා සතුටින් ඉන්න පුළුවන් තරම් ජීවිතය කියන්නේ අර මුලින්ම කිව්වා වගේ තප්පර දහස් ගානක එකතුවක්, මිලියන ට්‍රිලියන ගානක එකතුවක්. ඒ තප්පරේ අපි ජීවිතේ විඳිමු. අපි නැවත සිකුරාදා රාත්‍රියකදී හමු වෙන බලාපොරොත්තු වෙන සබ ගන්න ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක්. අපි ආරාධනා කරන අජිත්යට මේ රාත්‍රිය අවසන් කරන්නට ගීතයකින්. තාරු මාහද පෑරු ඇයි සැංගුවේ නුඹේ ලස්සන සිරිරු ආදර තාරු මාහද පෑරු අවිහිංසකරු මට සැකසිතුනා මම දැන සිටියා හැර යන බව මම ආවම ලහිරු ආදර තාරු මාහද පෑරු ඇයි සැංගුවේ නුඹේ ලස්සන සිරිරු ආදර the barrel. තුටුයි ගියාට විඳවති කුස දැක මේරු මට දුක සිතුනා වැළපෙනු දැක නුඹ හඬවා ලදරු ආදර තාරු මාහද